එහෙනම් ආයිබුවන් අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ ඉකෝන් කුප්පිය අංක 2. අපි මේ වෙනකොට YouTube එකට දාලා තියෙනවා ඉකෝන් කුප්පිය අංක 1. ඒ යටතේ ඔබට යම් තොරතුරු ඉකොනොමික්ස් වල ලබා ගන්න පුළුවන් වෙන්න ඇති. එතකොට ඉකෝන් කෘෂිකර්ම ආර්ථික විද්‍යාව නැත්නම් ඇග්‍රිකල්චර් ඉකොනොමික්ස් කුප්පිය 1 බලලා ඒ පිළිබඳව අපිට කමෙන්ට් කරපු අයට, ලයික් කරපු අයට, සබ්ස්ක්‍රයිබ් කරපු අයට ස්තුතිවන්ත වෙනවා. එතකොට මේ අද මම පවත්වන්නේ ඉකොනොමික්ස් නැත්නම් කෘෂිකර්ම ආර්ථික විද්‍යාව කුප්පිය අංක 2. එතකොට මේ යටතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන කොටස් කීපයක්. මොකද මේක දිගටම අපි ඔබගේ විභාගයට කලින් කුප්පි කීපයක් මගින් ඉකෝන් ටික උඩ දාලා දෙනවා. මේ යටතේ අපි මේ කුප්පිය මගින් ආවරණය කරන්න යන්නේ කෘෂිකර්ම ආර්ථික විද්‍යාව යටතේ හම්බ වෙන ඉල්ලුම, ඊළඟට සැපයුම, ඊළඟට සමතුලිත මිල පිළිබඳව. මෙන්න මේ මාතෘකාවන් ටික තමයි අපි ඉකෝන් කුප්පිය අංක 2 මගින් ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකෙදි මම කිව්වා සටහන් ලිවීමක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ කරන්නේ මම වේගයෙන් මතක් කරගෙන යන තියරි ටට්ටක් ගාලා මතක් කරගන්න එක විතරයි. එතකොට අපි මෙයට තියලා ඉස්සෙල්ලාම අපි කතා කළොත් එහෙම ඉල්ලුම පිළිබඳව. දැන් අපි එදා කුප්පිය මගින් කතා කරලා ඉවරයි. උපයෝගීතාව පිළිබඳව. එතකොට මේක මගින් අපි කතා කරන්න යන්නේ පාරිභෝගිකයාගේ ඉල්ලුම නැත්නම් පාරිභෝගික ඉල්ලුම පිළිබඳව. කන්සියුමර් ඩිමාන්ඩ් එක හෙවත් පාරිභෝගික ඉල්ලුම පිළිබඳව තමයි මේ යටතේ කතා කරන්න යන්නේ. එතකොට භාණ්ඩයක ඉල්ලුමක් කියලා කියන්නේ මේ වගේ දෙයක්. බොහොම සරලව කියනවා නම් මම කඩේට ගිහිල්ලා කියනවා මුදලාලි මට මේ ෂර්ට් එක දෙන්න. ඉතින් ඕක තමයි ඉල්ලුම කියන්නේ. හැබැයි ඔය වචනේ කියන්න නම් මට දේවල් දෙකක් තියෙන්න ඕන. එකක් තමයි අතේ සල්ලි තියෙන්න ඕන. එහෙම නැත්නම් භාණ්ඩයේ මිලදී ගැනීමට හැකියාවක් තියෙන්න ඕන. අතේ සල්ලි නැත්නම් මට ඔය වචනේ කියන්න බෑ. ඒ නිසා භාණ්ඩයකට ඉල්ලුමක් ඇති කරන්න නම් ඉස්සරලා මේ භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. දෙවනුව ඇත්තටම මට මේ භාණ්ඩය මිලදී ගැනීමට උවමනාවක් හෙවත් අවශ්‍යතාවක් තියෙන්න ඕන. මේ දෙක නැත්තම් මම ගිහිල්ලා මේ කියන්නේ මුදලාලි මට ඔය ගවුම දෙන්න කියන්නේ නැහැ. මම ගවුම් අඳින්නේ නැහැ. ෂර්ට් නේ පිළිවි අඳින්නේ නේ. ඉතින් ඒ නිසා එකක් තමයි මට මේකේ අවශ්‍යතාවක් තියෙන්න ඕන. දෙවනුව මිලදී ගන්න අතේ සල්ලි හෙවත් හැකියාවක් තියෙන්න ඕන. එතකොට ආර්ථික විද්‍යාවේදී යම් පාරිභෝගිකයෙකු සතු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවට අපි කියනවා ක්‍රය ශක්තිය කියලා. ක්‍රය ශක්තිය කියලා කියන්නේ යම් භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයා අතේ සල්ලි තියෙන එක. අනික තමයි ඒක මිලදී ගැනීමට තියෙන අවශ්‍යතාව. අවශ්‍යතාව කියන්නේ මොකක්ද? මේ භාණ්ඩයේ පරිභෝජනයේ මගින් මට උපයෝගීතාවක් ලැබෙන්න ඕන. මේ නිසා භාණ්ඩයකට ඉල්ලුමක් ඇති කිරීම සඳහා මට ක්‍රය ශක්තියක් තියෙන්න ඕන. ඒ වගේම මේ භාණ්ඩයේ පරිභෝජනයේ මගින් උපයෝගීතාවක් තියෙන්න ඕන. මෙන්න මේ දෙක සම්පූර්ණ වුණාම තමයි මම භාණ්ඩයක් සඳහා ඉල්ලුමක් ඇති කරන්නේ. ඒ නිසා භාණ්ඩයක ඉල්ලුම කියලා කියන්නේ ක්‍රය ශක්තිය හා උපයෝගීතාව එකතු වීමෙන් ඇති වුණු දෙයක්. ඒ අනුව සමහරු කියනවා කිසියම් මිල ගණන් යටතේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට පාරිභෝගිකයාට තියෙන හැකියාව හා අවශ්‍යතාව හෙවත් කැමැත්ත. යම් මිල ගණන් යටතේ යම් භාණ්ඩයක් මිලදී ගැනීමට පාරිභෝගිකයාට තියෙන හැකියාව හා අවශ්‍යතාවට අපි කියනවා උපයෝගීතාව කියලා. යම් භාණ්ඩයක් මිලදී ගැනීමට පාරිභෝගිකයාට තියෙන හැකියාව හා අවශ්‍යතාව හෙවත් කැමැත්තට අපි කියනවා උපයෝගීතාව කියලා. එතකොට ඉල්ලුම කියලා කියනවා.
මේ අනුව භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක ගණනාවක් තියෙනවා. මේ සාධක ආවරණය වුණොත් විතරයි අපි භාණ්ඩයක් සඳහා ඉල්ලුමක් ඇති කරන්නේ. එහෙම නැතුව අපි වෙළඳපොලේ තියෙන සෑම භාණ්ඩම ඉල්ලුම් කරන්න යන්නේ නැහැ. මේ නිසා යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක තියෙනවා. මේ සාධක ආවරණය වුණොත් විතරයි අපි භාණ්ඩයක් සඳහා ඉල්ලුමක් ඇති කරන්නේ. මොනවද භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක? මේක හරියට අහන ප්‍රශ්නයක්. පළවෙනි එක තමයි සලකන භාණ්ඩයේ මිල. පළවෙනි සාධකය තමයි සලකන භාණ්ඩයේ මිල. එහෙම නැත්නම් මේකට අපි කියමු ප්‍රයිස් එක කියලා. මම ඒ නිසා මේකට P අකුරක් දානවා. භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන දෙවන සාධකය තමයි වෙනත් භාණ්ඩවල මිල. මෙහිදී වෙනත් භාණ්ඩ මිල කියලා කියන්නේ මේ සලකන භාණ්ඩය හැර වෙළඳපොලේ පවතින අනෙකුත් භාණ්ඩයි. අපි කතා කළා දැන් ඉස්සෙල්ලාම ඉල්ලුම කියලා කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අවශ්‍යතාව හා ක්‍රය ශක්තිය එකතුවක්. ඉස්සෙල්ලා මේ භාණ්ඩය සඳහා කැමැත්තක් හෙවත් අවශ්‍යතාවක් තියෙන්න ඕන. ඒ වගේම දෙවනුව මිලදී ගැනීමේ හැකියාවක් හෙවත් ක්‍රය ශක්තියක් තියෙන්න ඕන. මේ දෙක එකතු වුනහම තමයි අපි යම් භාණ්ඩයක් සඳහා ඉල්ලුමක් ඇති කරන්නේ. ඊළඟට කතා කළා භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක. ඒකෙන් පළවෙනි සාධකය තමයි සලකා බලන භාණ්ඩයේ මිල. ඒක P කියලා අපි දානවා. ඊළඟ සාධකය වෙනත් භාණ්ඩවල මිල. දැන් මෙතන වෙනත් භාණ්ඩ කියලා කියන්නේ මේ වෙළඳපොලේ තියෙන සලකා බලන භාණ්ඩයේ හැර අනෙකුත් භාණ්ඩ. මේ වෙනත් භාණ්ඩ අපට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකකට කියනවා ආදේශක භාණ්ඩ කියලා. අනිකට කියනවා අනුපූරක භාණ්ඩ කියලා. වෙළඳපොලක ඇති වෙනත් භාණ්ඩ අපට ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි ආදේශක භාණ්ඩ, අනික තමයි අනුපූරක භාණ්ඩ. මේදී අපි ආදේශක භාණ්ඩයක් කියලා කියන්නේ මේකේ ලක්ෂණය තමයි ඒ භාණ්ඩය පරිභෝජනය කරපුවාම ලැබෙන උපයෝගීතාව අපට මේ සලකා බලන භාණ්ඩය මගිනුත් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම් සලකා බලන භාණ්ඩයක් මගින් ලැබෙන උපයෝගීතාව ලබා ගත හැකි වෙනත් භාණ්ඩයක් වේ නම් ඒකට අපි කියනවා ආදේශක භාණ්ඩයක් කියලා. දැන් උදාහරණයක් තමයි හිතන්න සලකන භාණ්ඩය බටර් නම් බටර් සඳහා ආදේශක භාණ්ඩයක් තමයි මාගරින් කියන්නේ. මොකද බටර් පරිභෝජනය මගින් ලැබෙන උපයෝගීතාව මාගරින් මගිනුත් ලබා ගන්න පුළුවන්. ඒ නිසා යම් සලකන භාණ්ඩයක් මගින් ලැබෙන උපයෝගීතාව ලබා දෙන වෙනත් භාණ්ඩයක් වේ නම් එය සලකන භාණ්ඩයේ ආදේශක භාණ්ඩයක් වෙනවා. දැන් මෙතෙන්දී අපි කතා කරන්න යන්නේ ඉල්ලුම කිරී බලපාන සාධක. ඒ යටතේ පළවෙනි එක තමයි සලකා බලන භාණ්ඩයේ මිල. මේ යටතේ අපිට කියන්න පුළුවන් මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. නමුත් වෙනත් භාණ්ඩයකට ආදේශක භාණ්ඩයක් නම් මේ කතා කරන්නේ ආදේශක භාණ්ඩයේ මිල සලකන භාණ්ඩයේ ඉල්ලුමට බලපාන ආකාරය. ආදේශක භාණ්ඩයේ මාගරින් නම් මාගරින් මිල වැඩි වෙද්දි මොකද වෙන්නේ? මාගරින් කාපු මිනිස්සු කියනවා ඔච්චර ගණන් දීලා මාගරින් කන්න ඕනේ අපි බටර් කමු කියලා. දැනගන්න ආදේශක භාණ්ඩයක මිල වැඩිවත්ම සලකන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මාගරින් කකා හිටපු මිනිස්සු බටර් කන්න එනවා. ඒ නිසා ආදේශක භාණ්ඩයක මිල වැඩිවත්ම සලකන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. මේකට අපි කියනවා ධන සම්බන්ධයක් කියලා. එකක් වැඩි වෙද්දී අනිකත් වැඩි වෙනවා නම් ධන සම්බන්ධයක්. දැන් භාණ්ඩයේ මිල වැඩි වෙද්දී සලකන භාණ්ඩයේ මිල වැඩි වෙද්දී එයාගේ ඉල්ලුම අඩු වීම ඍණ සම්බන්ධයක් පරස්පරයි. ඊළඟට වෙනත් භාණ්ඩ යටතේම අනුපූරක භාණ්ඩවල මිල. අනුපූරක භාණ්ඩ කියලා කියන්නේ මේකයි. යම් භාණ්ඩයක් පරිභෝජනය මගින් ලැබෙන උපයෝගීතාව ඒ ආකාරයෙන්ම ලබා ගැනීම සඳහා ඒ සමග පරිභෝජනය කළ යුතු තවත් භාණ්ඩයක් වේ නම් ඒ දෙවන භාණ්ඩයේ පළමු භාණ්ඩයේ අනුපූරක භාණ්ඩයක්. උදාහරණයක් තමයි සලකන භාණ්ඩය තේ නම් ඒ අනුපූරක භාණ්ඩය සීනි වෙනවා.
මොකද තේ පරිභෝජනයේ මගින් ලැබෙන උපයෝගීතාව ඒ ආකාරයෙන්ම ලබා ගන්න ඒ සමග සීනි අවශ්‍යයි. සීනි නැත්තම් තේ බොන්න බෑ. ඒ නිසා යම් භාණ්ඩයක් පරිභෝජනයේ මගින් ලැබෙන උපයෝගීතාව ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට ඒ සමග පරිභෝජනය කළ යුතු තවත් භාණ්ඩයක් වේ නම් ඒ භාණ්ඩය සලකන භාණ්ඩේ අනුපූරක භාණ්ඩයක් වෙනවා. එතකොට සීනි මිල වැඩි වුණාම මොකද වෙන්නේ? සීනි වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? සීනි අඩුවෙන් ගත්තාම ඒක දාලා බොන්න ඕන තේවලත් ඉල්ලුම අඩු වෙනවා. ඒ සීනි අඩු වෙන්නේ ගන්න. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? සලකා බලන භාණ්ඩයක මිල වැඩි වෙනකොට අනුපූරක භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. එකක් වැඩි වෙද්දී අනික අඩු වෙනවා නම් මෙතන තියෙන ඍණ සම්බන්ධය. දැන් අපි කතා කරන්නේ යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක. පළවෙනි සාධකය තමයි සලකන භාණ්ඩයේ මිල වැඩි නම් ඉල්ලුම පොදුවේ වැඩි වෙනවා. දෙවෙනි එක වෙනත් භාණ්ඩවල මිල වෙනත් භාණ්ඩයේ ආදේශක භාණ්ඩයක් නම් ආදේශක භාණ්ඩයේ මිල වැඩි වෙනකොට සලකන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. වෙනත් භාණ්ඩයේ අනුපූරක භාණ්ඩයක් නම් අනුපූරක භාණ්ඩයේ මිල වැඩි වෙනකොට සලකන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. තුන්වෙනි සාධකය තමයි ඉල්ලුම කෙරේ බලපාන පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම හා ඉල්ලුම අතර සම්බන්ධය යටතේ අපි මේ සලකා බලන භාණ්ඩයේ ප්‍රධාන ආකාර තුනකට බෙදා ගන්නවා. මේක සුඛෝපභෝගී භාණ්ඩයක්ද? මේක බාල භාණ්ඩයක්ද? මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද කියන එක මත. දැන් මෙතෙන්දී අපි වෙනත් භාණ්ඩවල මිල යටතේ භාණ්ඩ යුගලක් අරගෙන ඒ අතර තියෙන සම්බන්ධය ආදේශකද අනුපූරකද කියලා බෙදුවා. මේ භාණ්ඩ වර්ග කළ හැකි ආකාර. ආදේශක භාණ්ඩ කියන්නේ යම් සලකා බලන භාණ්ඩයක් පරිභෝජනයේ මගින් ලැබෙන උපයෝගීතාව ලබා දෙන වෙනත් භාණ්ඩයක්. අනුපූරක භාණ්ඩයක් කියන්නේ යම් භාණ්ඩයක් පරිභෝජනයේ මගින් ලැබෙන උපයෝගීතාව ඒ ආකාරයෙන් ලබා ගැනීමට ඒ සමග පරිභෝජනය කළ යුතු තවත් භාණ්ඩයක්. එතකොට මේ භාණ්ඩ යුගල් වශයෙන් සැලකීමේදී ලැබෙන වර්ගීකරණය. ඊට අමතරව භාණ්ඩ තනියම සැලකීමේදී ලැබෙන වර්ගීකරණයක් තමයි සුඛෝපභෝගී භාණ්ඩ, බාල භාණ්ඩ හා අත්‍යවශ්‍ය භාණ්ඩ. එතකොට මේ භාණ්ඩය අපි සලකා බලන භාණ්ඩයේ සුඛෝපභෝගීද, බාලද, අත්‍යවශ්‍යද කියන එක මත පාරිභෝගික ආදායම මත මේ ඉල්ලුම වෙනස් වන ආකාරය තීරණය වෙනවා. සුඛෝපභෝගී භාණ්ඩයක් හිතුව කියන්නේ එදිනෙදා ජීවිතය ගත කිරීමට අත්‍යවශ්‍ය නැහැ. නමුත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නයි අවශ්‍යයි. උදාහරණ ශීතකරණ, විදුලි පංකා, වායු සමීකරණ ඒ වගේ දේවල්. මොකද වෙන්නේ? පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙනකොටම මිනිස්සු මේ සුඛෝපභෝගී භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි කරනවා. පඩි වැඩි නම් අපි ෆ්‍රිජ් එකක් ගමු. මොකද්ද තියෙන්නේ? ධන සම්බන්ධය. හැබැයි බාල භාණ්ඩ කියලා කියන්නේ ඒවා පරිභෝජනයේ මගින් ලැබෙන්නේ අඩු උපයෝගීතාවක්. ඒ වෙනුවට වෙළඳපොලේ වැඩි උපයෝගීතාවක් ලබා දෙන භාණ්ඩක් තියෙනවා. උදාහරණ සිගරට් වලට සාපේක්ෂව බීඩි බාල භාණ්ඩයක්. එතකොට මොකද වෙන්නේ? පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙනකොට එයා ඔය බීඩි වෙනකොට සිගරට් බොන්න පටන් ගන්නවා. ප්‍රතිඵලය කියන්නේ මොකක්ද? බාල භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඍණ සම්බන්ධය. අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා කියන්නේ එදිනෙදා ජීවිතය ගත කිරීමට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු භාණ්ඩ. එතකොට මේවා පාරිභෝගිකයාගේ ආදායමත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් යම් පුද්ගලයෙකුට එදිනෙදා පරිහරණය කරන්න නැත්නම් ගෙදර කෑමට හාල් කිලෝ එකක් අවශ්‍ය නම් මිනිහට රුපියල් 500ක් පඩි හම්බ වුණත් මිනිහා ණය වෙලා හරි හාල් කිලෝ එක අරන් යනවා. රුපියල් 1000ක් පඩි හම්බ වුණත් කොහොම හරි හාල් කිලෝ එක අරන් යනවා. හැබැයි එහෙමයි කියලා රුපියල් 2000ක් හම්බුනොත් හාල් කිලෝ දෙකක් අරන් ගිහිල්ලා දෙකම කියලා එකක් කාලා අනික අහක දාන්නේ. ඒත් හාල් කිලෝ එකයි අරන් යන්නේ. ඒකෙන් පෙන්눔 කරන්නේ මොකක්ද? අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල හා අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉල්ලුම හා පාරිභෝගික ආදායම අතර සම්බන්ධයක් නැහැ. පාරිභෝගික ආදායම වැඩි උනායි කියලා ඉල්ලුම වැඩි වෙන්නේවත් පාරිභෝගික ආදායම අඩු උනායි කියලා ඉල්ලුම අඩුවන්නේවත් නැහැ. අපි කියනවා සම්බන්ධයක් නැත කියලා. අපි කියනවා සම්බන්ධයක් නැත කියලා.
අපි කතා කරන්නේ යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක, සලකන භාණ්ඩයේ මිල, වෙනත් භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම. ඊළඟ සාධකයේ තමයි පාරිභෝගික රුචිය. පාරිභෝගිකයාගේ ටේස්ට් එක, පාරිභෝගික රුචිය. මොකද කියන්නේ? රුචිය වැඩි නම් මිනිහා ඉල්ලුමත් වැඩි කරනවා. ධන සම්බන්ධයක්. මේක හොඳයි. මේක රසයි. අපි වැඩිපුර මේක ගමු. පස්වෙනි සාධකයේ තමයි අනාගත මිල අපේක්ෂා. මේකෙන් කියන්නේ යම් භාණ්ඩයක අනාගතයේ මිල වැඩිවීමක් හෝ අඩුවීමක් වෙනවා නම්, ඒ කියන්නේ අනාගතයේ මිලේ යම් වෙනසක් අපේක්ෂා කරනවා නම්, එය වර්තමානයේ ඉල්ලුමට බලපානවා. යම් භාණ්ඩයක අනාගතයේ මිල වැඩිවීමක් වෙනවා නම් වර්තමානයේ එහි ඉල්ලුමත් වැඩි වෙනවා. මොකද ධන සම්බන්ධයක්. කවුරුත් කැමති බඩු ගණන් යන්න ඉස්සෙල්ලා ගන්න. දැන් උදාහරණයක් ඔය අයවැය, රජයේ අයවැය හේවත් බජට් එකට කලින් කියනවා මිනිස්සු ඔන්න දැන් මේ බජට් එකෙන් ඉලෙක්ට්‍රික් භාණ්ඩ ගණන් යනවා කියලා. මිනිස්සු තුළ විශ්වාසයක් පවතිනවා. ප්‍රතිඵලය වෙන්නේ කවුද? අනාගතයේ මිල වැඩිවීමක් බලාපොරොත්තු වෙන හින්දා කවුරුත් කැමති බජට් එකට කලින් ඒවා මිලදී ගන්න. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? බජට් එකට කලින් ඒ භාණ්ඩවල මිල වැඩි වෙනවා. ඊළඟ තත්ත්වය තමයි, ඊළඟ සාධකය තමයි සමාජ තත්ත්වය. යම් පුද්ගලයෙකුට යම් භාණ්ඩය එයාගේ සමාජ තත්ත්වයක් එක්ක ගැලපෙනවා නම් එයා ඒ භාණ්ඩය සඳහා ඉල්ලුම වැඩි කරනවා. සමාජ තත්ත්වය වැඩි වෙනවත් එක්ක මේකට ගැලපෙනවත් එක්කම ඉල්ලුම වැඩි වෙනවා. ධන සම්බන්ධය. භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන 7 වෙනි සාධකය තමයි රාජ්‍ය ප්‍රතිපත්ති. රජයේ මගින් පනවන විවිධ නීති රීති බදු ආදිය. රජයේ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් භාණ්ඩවල ඉල්ලුම අඩු වෙනවා. එතකොට රාජ්‍ය ප්‍රතිපත්ති දැඩි නම් භාණ්ඩවල ඉල්ලුම අඩු වෙනවා. ඒක ඍණ සම්බන්ධයක් වශයෙන් අපට දක්වන්න පුළුවන්. භාණ්ඩවල ඉල්ලුම කෙරේ බලපාන අංක 8 සාධකයේ තමයි වෙළඳ දැන්වීම හෙවත් වෙළඳ ප්‍රචාරණය. ඇඩ් දානකොට ප්‍රචාරණය වැඩි වෙනකොට මිනිස්සුන්ට භාණ්ඩයේ තියෙන ඉල්ලුමත් වැඩි කරගන්න පුළුවන්. ඒකනේ ඉල්ලුම වැඩි කරන්නනේ ව්‍යාපාරිකයෝ වෙළඳ ප්‍රචාරණයන් අනුගමනය කරන්නේ. ඉල්ලුම කෙරේ බලපාන 9 වෙනි සාධකය තමයි දේශගුණ තත්ත්වය. දේශගුණය උසස් නම් බොහෝ විට භාණ්ඩවල ඉල්ලුම වැඩි වෙනවා. මිනිස්සුන්ට එළියට යන්න පුළුවන්, පරිභෝජනය කරන්න පුළුවන්. ඉල්ලුම කෙරේ බලපාන 10 වෙනි සාධකය තමයි ආගමික නැත්නම් සංස්කෘතික හේතු. යම් භාණ්ඩයක් මිනිසුන්ගේ ආගමික හා සංස්කෘතික තත්ත්වයක ගැලපෙනවා නම් ඉල්ලුම වැඩි වෙනවා. ධන සම්බන්ධය. අපි මේ කතා කළේ භාණ්ඩයක ඉල්ලුම හා ඒ කෙරේ බලපාන සාධක ගැනයි. අපි කිව්වා කිසියම් භාණ්ඩයක ඉල්ලුම කියලා කියන්නේ එක පැත්තකින් එයාට ඒ භාණ්ඩය මිලදී ගැනීමට හැකියාවක් හෙවත් ක්‍රය ශක්තියක් තියෙන්න ඕන. ඒ වගේ මේ භාණ්ඩයේ පරිභෝජනයේ මගින් උපයෝගීතාවක් හෙවත් ඒ භාණ්ඩයට කැමැත්තක් තියෙන්න ඕන. යම් භාණ්ඩයක මිලදී ගැනීමේ හැකියාව හා භාණ්ඩයට පවතින කැමැත්ත මත ඇතිවන තත්වයක් තමයි භාණ්ඩයට ඉල්ලුමක් ඇති වෙන්නේ. හැබැයි යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක තියෙනවා. සලකන භාණ්ඩයේ මිල, මේකට මම P අකුරක් දැම්මා, price of the good කියලා. සලකන භාණ්ඩයේ මිල වැඩි නම් ඉල්ලුම වැඩි වෙනවා. ඊළඟට වෙනත් භාණ්ඩවල මිල, මේකට මම දැම්මා දාන්න පුළුවන් ඕනනම් PN ඍණ 1 කියන සංකේතය. වෙනත් භාණ්ඩවල මිල වැඩි නම් ඉල්ලුම අඩු වැඩි වෙනවා. ආදේශක භාණ්ඩ සඳහා ධන සම්බන්ධයකුත්, අනුපූරක භාණ්ඩ සඳහා ඍණ සම්බන්ධයකුත් තියෙනවා. ඊළඟට පාරිභෝගික ආදායමට මම Y අකුරක් දැම්මා. සුඛෝපභෝගී භාණ්ඩ නම් ආදායම වැඩි වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. බාල භාණ්ඩවල ආදායම වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. අත්‍යවශ්‍ය වලට වෙනසක් නැහැ. පාරිභෝගික රුචියට මම කැපිටල් T අකුරක් දැම්මා. අනාගත මිල අපේක්ෂාවන් වලට price expectation නිසා PE කියලා දැම්මා. සමාජ තත්වයට කැපිටල් R අකුරක් දානවා.
සම්බන්ධයක් නැහැ නිකන් දාලා තිනවා. රාජ්‍ය ප්‍රතිපත්ති වලට capital P simple O policies කියන්න දැම්මා. වෙළඳ ප්‍රචාරණයට ඇඩ්වර්ටයිසිං හින්දා ඒ අකුරක් දාලා තියෙනවා. දේශගුණයේ climate හින්දා CL දාලා තියෙනවා. climate මේ ආගමික හා සංස්කෘතික හේතු වලට cultural හින්දා CU දාලා තියෙනවා. මෙන්න මේ විදිහට භාණ්ඩයක ඉල්ලුම විවිධාකාර සාධක මත තීරණය වෙනවා. භාණ්ඩයක ඉල්ලුම කොච්චරක්ද ඒකට මේ සාධක ඔක්කොම බලපානවා. ඒ නිසා භාණ්ඩයක ඉල්ලුමට සමහරු කියනවා ඩිමාන්ඩ් එක ශ්‍රිතයක් වෙනවා ෆන්ක්ෂන් එකක් වෙනවා මොන වගේද? සලකන භාණ්ඩයේ මිල වෙනත් භාණ්ඩවල මිල පාරිභෝගික ආදායම පාරිභෝගික රුචිය අනාගත මිල අපේක්ෂා සමාජ තත්ත්වය රාජ්‍ය ප්‍රතිපත්ති වෙළඳ ප්‍රචාරණය දේශගුණ සාධක කල්චර් නැත්නම් සමාජ තත්ත්ව. ඒ නිසා යම් භාණ්ඩයක ඩිමාන්ඩ් මේ F අකුර මගින් දාලා තියෙන්නේ is a function of. function කියන්නේ ශ්‍රිතයක් වෙනවා කියන එකයි. demand is a function of මෙන්න මේ සාධක. මෙතන F අකුර දාලා තියෙන්නේ ශ්‍රිතයක් වේ කියන්නේ. මෙයාට බලපාන සාධක තමයි ශ්‍රිතයක් යටතේ දක්වලා තියෙන්නේ. භාණ්ඩයක ඉල්ලුම is a function of නැත්නම් ශ්‍රිතයක් වේ සලකන භාණ්ඩයේ මිල වෙනත් භාණ්ඩවල මිල පාරිභෝගික ආදායම පාරිභෝගික රුචිය අනාගත මිල අපේක්ෂාවන් ආර අකුර දැන් මොකේද සමාජ තත්ත්වේ දේශ මොනවද මේ රාජ්‍ය ප්‍රතිපත්ති මේ වෙළඳ ප්‍රචාරණය දේශගුණය සමාජ ආර්ථික සංස්කෘතික සාධක මේ විදිහට භාණ්ඩයක ඉල්ලුම කියන එක බහුපද ශ්‍රිතයක් වෙනවා. ඒ කියන්නේ මේකට බලපාන සාධක ගොඩාක් තියෙනවා. එතකොට මේ සාධක ඔක්කොම මේ විදිහට තියාගෙන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වෙන විදිහ මේ සාධක මත අපට කතා කරන්න බෑ. ඒ නිසා අපි තෝරගෙන තියෙනවා අපි සලකා බලනවා මේ සාධක වලින් භාණ්ඩයක ඉල්ලුම කෙරේ වැඩිපුරම බලපාන සාධකේ මොකක්ද? දැන් අපි හඳුනාගත්තා භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක ලයිස්තුවක්. මේ සාධක ලයිස්තුවේ භාණ්ඩයක ඉල්ලුම කෙරේ මූලික වශයෙන්ම බලපාන සාධකයේ හෝ සාධක මොනවාද? දැන් උදාහරණයක් කියනවා නම් අපි කඩේට ගිහිල්ලා ෂර්ට් එකක් ගන්න හිතුනොත් ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නේ තමයි මේ භාණ්ඩයේ ඉල්ලුම කෙරේ අපට බලපාන සාධකේ. අපි ගිහිල්ලා අහන ෂර්ට් එකක් ගන්න ගිහිල්ලා මුදලාලි මේ අනිත් ෂර්ට් වල ගණන් කොහොමද? එහෙම නැත්නම් මට පඩි කීයක් හම්බ වුණාද? මේ ෂර්ට් එක ඉස්සරහට ගණන් යයිද? මේ ෂර්ට් එක අපේ දේශගුණයට ගැලපෙයිද? ඕවනේ මේ ඉස්සෙල්ලා මුදලාලින් අහන්නේ මුදලාලි අර ෂර්ට් එක කීයද? මොකද්ද මේ කියන්නේ? යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක ලයිස්තුවක් තිබුණාට මේ සාධක වලින් භාණ්ඩයක ඉල්ලුම කෙරේ මූලිකව බලපාන සාධකය තමයි එම භාණ්ඩයේ ඒකක මිල. භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන ඩිමාන්ඩ් එක කෙරේ බලපාන සාධක ලයිස්තුවක් තිබුණට ඒකෙන් මූලිකව බලපාන සාධකය තමයි එම භාණ්ඩයේ ඒකක මිල. ඒ නිසා අපි කරන වැඩි යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක වලින් ඒ භාණ්ඩයේ ඒකක මිල හැර අනිකුත් ඔක්කොම සාධක නියතව තියාගන්නවා. ෆික්ස් කරනවා. ෆික්ස් කරලා මේ භාණ්ඩයේ ඒකක මිල හා ඉල්ලුම අතර පවතින සම්බන්ධය ගැනයි කතා කරන්නේ. ඒකට හේතුව මේකයි. දැන් මේ සාධක ඔක්කොම එක සැරේ වෙනස් කරලා එක් එක් සාධකයක් ඉල්ලුමට බලපාන විදිය හොයන්න බෑ. ඒක හරියට මේ වගේ දෙයක්.
පන්තියක ඉන්නවනම් ළමයි 10 දෙනෙක්. මම මේ ළමයි 10 දෙනා දාලා භක්ති ගීතයක් සැලසුම් කරනවා කියලා හිතන්නකෝ අර මොකක්ද අර නාඩගම්කාරයෝ වගේ. දැන් මේ භක්ති ගීතයේ සැලසුම් කරපුවාම මේ සෑම ළමයෙක්ම එක සැරේ සින්දුව කිව්වොත් එහෙම එක එක ළමයෙක්ගේ හඬ සින්දුවට දක්වන බලපෑම මට වෙන වෙනම හොයාගන්න බෑනේ. ඇයි 10 දෙනාම එක සැරේ සින්දුව ගායනා කරනවා. එතකොට එක එක ළමයා ශ්‍රුතියට ගයනවාද ශ්‍රුතියෙන් පිට ගයනවාද මට හොයන්න බෑ. මට කවුරු හරි ළමයෙක්ගේ හඬ සින්දුවට ලබා දෙන දායකත්වය හොයන්න ඕන නම් මම කියන්න ඕන මොකක්ද ඔය ළමයා විතරක් සින්දුව කියන්න අනික් කට්ටිය පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්න. එතකොට මට බලන්න පුළුවන් ඒ ළමයාගේ හඬ සින්දුවට ලබා දෙන දායකත්වය. නැතුව 10 දෙනාම එක සැරේ මේක වේසක් සන්දේ ගායනා කළොත් මලා නිකන් ගෝසාවක් විතරයි. ශ්‍රුතියට කියන උන් ඉන්නවා ශ්‍රුතියෙන් පිට ගායනා කරන උන් සමහර පද්ද නැතුව ඉන්නවා සමහර උඹට කට හොල්ලනේ උන් ඉන්නවා මොකවත් හොයන්න බෑ. ඒ වගේ භාණ්ඩයක ඉල්ලුම කෙරේ සාධක ගොඩාක් බලපාන වෙලාවට මේකෙන් එක සාධකයක බලපෑම හොයන්න ඕන නම් ඒ සාධකේ හැර අනිකුත් සියලුම සාධක නියතව තියාගන්න ඕන. නියතව තියාගෙන අදාළ සාධකයේ පමණක් වෙනස් කරලා ඒ මත ඉල්ලුම වෙනස් වන ආකාරය බලන්න ඕන. දැන් මෙතෙන්දී අපිට පෙවුණු දෙයක් තමයි භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක වලින් උපරිම බලපෑමක් ඇති කරන්නේ ඒ භාණ්ඩයේ ඒකක මිල කියලා. ඒ නිසා අපි තෝරගත්ත යම් භාණ්ඩයක ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය පිළිබඳව හදාරන්න. යම් භාණ්ඩයක ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය අපි ආකාර තුනකින් දක්වනවා. ඒකෙන් එකක් තමයි මිල ඉල්ලුම් ලේඛනය. තව එකක් තමයි මිල ඉල්ලුම් රේඛාව හෙවත් මිල ඉල්ලුම් වක්‍රය. තව එකක් තමයි මිල ඉල්ලුම් ශ්‍රිතය නැත්නම් ඉල්ලුම් ශ්‍රිතය. මොකද භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක වලින් මූලිකම සාධකයේ වැදගත්ම සාධකයේ භාණ්ඩයේ ඒකක මිල නිසා. අපි කඩේ ගිහිල්ලා අහන්නේ මුදලාලි ෂර්ට් එක කීයද? නැතුව මේක මේ දේශගුණයත් එක්ක ගැලපෙනවද? මේක මගේ සංස්කෘතියට එකඟද ඒව හොයන්නේ. ඉස්සෙල්ලා මහන්නේ මුදලාලි ෂර්ට් එක කීයද? ඊට පස්සේ අනික් සාධක බලන්න. ඒ නිසා භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක වලින් එම භාණ්ඩයේ ඉල්ලුම කෙරේ බලපාන මූලිකම සාධකය හා ඒකක මිල අතර පවතින සම්බන්ධතාව ප්‍රධාන ආකාර තුනකින් අපි දක්වනවා. එකක් තමයි මිල ඉල්ලුම් ලේඛනය, අනික මිල ඉල්ලුම් ශ්‍රිතය, අනික මිල ඉල්ලුම් වක්‍රය හෙවත් මිල ඉල්ලුම් රේඛාව. මේකෙන් මිල ඉල්ලුම් ලේඛනය කියන්නේ අනිකුත් සියලුම සාධක නියතව තිබියදී යම් භාණ්ඩයක ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය දක්වන වගුවක්. මට පුළුවන් ඉතින් මිල ගන්න රුපියලයි 2යි 3යි 4යි 5යි 6යි ආදී වශයෙන්. ඉතින් මට පුළුවන් ඕනනම් පාරිභෝගිකයෙක් අල්ලගෙන අහන්න මේ භාණ්ඩයේ මිල රුපියලක් නම් ඔයා කීයක් ගන්නවද? එයා කියන්න පුළුවන් භාණ්ඩයේ මිල රුපියලක් නම් මම මේක ඉල්ලුම් කරනවා ඒකක 30ක්. මේකේ මිල රුපියලක් නම් මම මේකෙන් 30ක් ගන්න කැමතියි. මේකේ මිල රුපියල් 2ක් නම් අනේ මම ගන්න 25යි. මං එයාගෙන් අහනවා 3ක් නම් මං ගන්න 20යි. 4ක් නම් 15යි. 5ක් නම් 10යි. 6ක් නම් 5යි. ඉතින් මේ විදිහට ලැබෙන ඉල්ලුම් ලේඛනය මට ප්‍රස්තාරිකව දක්වන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. කෙනෙක් මගෙන් අහනවා මම දැන් මේ පදිංචි වෙලා ඉන්නේ රාජගිරිය කියන ස්ථානයේ. රාජගිරියේ ඉඳලා මට ගමට යන්න පිටකොටුවට යන්නේ කොහොමද? මං කවදාවත් එහෙම ගිහින්නේ නැහැ. මට කියන්නකෝ අයියේ නැත්තම් මල්දියේ නැත්තම් බාප්පේ පිටකොටු යන විදිහ. මට එයාට මේ එකම දේ කියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවානේ. මම කියනවා ඔයා මෙහෙම කරන්න මෙතනින් රාජගිරිය හන්දියට ගිහිල්ලා පයින් එතනින් 144 පිටකොටුව බස් එකේ නගින්න. ඔන්න එක ක්‍රමයක්.
එයා කියනවා ඔහොම කිව්වට මට තේරෙන්නේ. එහෙනම් මං ඇඳලා දෙන්න. මෙන්න අපේ ගෙදර, මෙන්න පාර, මෙන්න 144. දෙවෙනි ක්‍රමය. එයා කියනවා මට එහෙමත් තේරෙන්නේ. මම යන්නේ බයික් එකේනේ. මං එහෙනම් කියනවා ඔයාට Google Maps දාලා දෙන්න. ඒ වාගේ එකම දේ කියන ක්‍රම තුනක් තමයි මේ තියෙන්නේ. මොකක්ද එකම දේ? පිටකොටු යන ක්‍රමයේද? නෑ ළමයෝ. යම් භාණ්ඩයක ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය. මේක දක්වන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඉල්ලුම් ලේඛනය මගින්. අන්සාධක නියතව තිබියදී යම් භාණ්ඩයක විවිධ මිල ගණන් යටතේ ඉල්ලුම් ප්‍රමාණය දක්වන වගුවක් ඉල්ලුම් ලේඛනයක්. දැන් යාම කියනවා මට ඔහොම කියලා බෑ අයියා මට පාර ඇඳලා දෙන්න කියලා. මං එහෙනම් මොකද කරන්නේ? මේ ඉල්ලුම් ලේඛනය ප්‍රස්තාරිකව නිරූපණය කරනවා. මෙතෙන්දි සම්මතයක් වශයෙන් මම x අක්ෂයට දාන්නේ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනවා. ඒක සම්මතයක්. y අක්ෂයට දානවා ඒකක මිල. y අක්ෂයට දානවා ඒකක මිල. එතකොට මොකද වෙන්නේ? රුපියලේදී 30යි, දෙකේදී 25යි, තුනේදී 20යි, හතරේදී 15යි, පහේදී 10යි ආදී වශයෙන් මට ලැබෙනවා ප්‍රස්ථාරයක්. මෙන්න මේ ලැබෙන ප්‍රස්ථාරයට මම කියනවා ඉල්ලුම් රේඛාව නැත්නම් ඉල්ලුම් වක්‍රය කියලා. ඊළඟට මට පුළුවන් අන්සාධක දැන් අරයා කියනවානේ මට ඔය පාර කටින් කිව්වත් බෑ පාර ඇඳලා දුන්නත් බෑ මම Google Maps දාගෙන තමයි යන්නේ. ඒ වාගේ යම් භාණ්ඩයක ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය දක්වන ගණිතමය ප්‍රකාශයක් වේ නම් ඒකට අපි කියනවා ඉල්ලුම් සමීකරණයක් හෙවත් ඉල්ලුම් ශ්‍රිතයක් කියලා. මේ සම්බන්ධයේම දක්වන තව ක්‍රමයක්. රාජගිරියෙන් පිටකොටු යන ක්‍රමයේම දක්වන තව ක්‍රමයක්. මොකක්ද මේ අනුව ඉල්ලුම් ශ්‍රිතය කියන්නේ? QD සමානයි A ඍණ B වාරයක් px. පද හැඳින්වීමක් කළොත් QD කියන්නේ මෙතන ඉල්ලුම් ප්‍රමාණය. මෙතන QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. නැත්තම් ඉල්ලුම කියන්න පුළුවන්. px කියන්නේ භාණ්ඩයේ ඒකක මිල. සමීකරණයක ඒ අකුරෙන් දක්වලා තියෙන්නේ අන්තଃඛණ්ඩය. අන්තଃඛණ්ඩය කියන්නේ මොකක්ද? ඉන්ටර්සෙක්ෂන් එකේවත් අන්තଃඛණ්ඩය කියන්නේ හිතන්නකො px හෙවත් ඒකක මිල බිඳුවක් වෙනවා. px හෙවත් ඒකක මිල බිඳුවක් වුණොත් b වාරයක් px බිඳුවක් වෙනවා. එතකොට qd වල අගය සමානයි a. ඒ කියන්නේ මේ ඒකක මිලනේ px කියන්නේ සමී ප්‍රස්ථාරයේ ඉල්ලුම් ප්‍රමාණය qd නේ. බැරි වෙලාවත් මෙන්න මේ px බිඳුවක් වුණොත් px බිඳුවයි කියන්නේ මෙන්න මෙතනනේ මේ අක්ෂයේ. මෙන්න මේ වෙලාවට qd වල අගය තමයි ඒ දක්වලා තියෙන්නේ. px බිඳුවයි කියන්නේ මෙතන px බිඳුවක් වෙලාවට qd වල අගය තමයි මේ දක්වලා තියෙන්නේ. එහෙම නැත්තම් මෙයා බිඳුවක් නම් මේ සම්පූර්ණ ටික බිඳුවක් වෙනවා. ඒ වෙලාවට qd සමානයි a. මෙතන b කියලා කියන්නේ අනුක්‍රමණය හෙවත් සමීකරණයක වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් බෑවුමටයි. ඔබ දන්නවා සමීකරණයක බෑවුම සමාන වෙනවා b සමාන වෙනවා ඩෙල්ටා qd බෙදීම ඩෙල්ටා px. ඒ මගින් අපිට මේකේ බෑවුම හොයන්න පුළුවන්. right. එහෙනම් මෙන්න මම කතා කළා භාණ්ඩයක ඉල්ලුම කියන්නේ මොකක්ද? ඉල්ලුම කෙරේ බලපාන සාධක මොනවද? මේ සාධක වලින් මූලිකම සාධකයේ භාණ්ඩයේ ඒකක මිල නිසා යම් භාණ්ඩයක ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය ඉදිරිපත් කළ හැකි ආකාර තුනක්. ඉල්ලුම් ලේඛනයේ විදිහට, ඉල්ලුම් රේඛාව විදිහට, ඉල්ලුම් ශ්‍රිතය විදිහට. ওই ටික අපට වැදගත් වෙනවා. ඊළඟට කතා කරනවා ඉල්ලුමේ වෙන්න පුළුවන් වෙනස්කම්. ඉල්ලුමේ වෙන්න පුළුවන් වෙනස්කම් ගැන ඊළඟට පොඩි අවබෝධයක් ඔබට තියාගන්න වෙනවා.
යම් භාණ්ඩයක ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. යම් භාණ්ඩයක ඉල්ලුම වෙනස් වීම අපට ක්‍රම දෙකකින් දක්වන්න පුළුවන්. එකක් තමයි අන්සාධක නියතව තිබියදී මිල වෙනස් වීම. අනික තමයි මිල නියතව තිබියදී ඉල්ලුම කෙරේ බලපාන වෙනත් සාධකයක් වෙනස් වීම. අපි දන්නවා භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන්න මිල හැර වෙනත් සාධක තියෙනවානේ. වෙනත් භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අනාගත මිල අපේක්ෂා, සමාජ තත්ත්වය, දේශ ගුණය, සමාජ සංස්කෘතික සාධක ආදී වශයෙන් යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සලකා බලන භාණ්ඩයේ මිල හැර වෙනස් සාධක වෙනස් වීමෙන් ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. දැන් යම් භාණ්ඩයක මිල වෙනස් වීම මගින් ඉල්ලුම වෙනස් වුණොත් සිද්ධ වෙන්නේ එකම ඉල්ලුම් රේඛාවක අපි ඉහළ පහළ ගමන් කරනවා. මතකද ඔබට ඉල්ලුම් රේඛාව මේ තියෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය QD, මේ තියෙන්නේ ඒකක මිල PX. මෙන්න ඉල්ලුම් රේඛාව. කිසියම් අවස්ථාවක භාණ්ඩයේ පවතින මිල P1 වෙලා මෙන්න P1 යටතේ ඉල්ලුම QD 1 වෙනවා. භාණ්ඩයේ මිල P2 දක්වා වැඩි වුණා කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? ඉල්ලුම QD 2 දක්වා අඩු වුණා. මෙතෙන්දි වෙලා තියෙන්නේ මුලින් මෙන්න මෙතන හිටපු මිනිස්සයා මෙතන දක්වා ගමන් කරලා තියෙනවා. මේකට අපි කියනවා ඉල්ලුමේ අඩුවීම හෙවත් ඉල්ලුම් සංකෝචනය කියලා. පුතේ ගිම්මාන් කුණු ඇවිල්ලා පුතේ කුණු ඇවිල්ලා කුණු ගෙලින් තියන්න. තව එකක් ඇතුලේ තියෙනවා. මේකට අපි කියනවා ඉල්ලුමේ අඩුවීම හෙවත් ඉල්ලුම් සංකෝචනය කියලා. මොකද උනේ භාණ්ඩයක මිල වැඩිවීම නිසා ඉල්ලුම අඩු වුණා. මේකේ අනෙක් පැත්තක් කතා කරන්න පුළුවන්. භාණ්ඩයේ මිල වැඩිවීම නිසා ඉල්ලුම අඩු වුණා. මේකේ තව දෙයක් තමයි භාණ්ඩයේ මිල අඩු වුණොත් මොකද වෙන්නේ? බලන්න වෙනදී මෙන්න තියෙනවා ඉල්ලුම් රේඛාව. මෙන්න තියෙනවා ඉල්ලුම් අක්ෂය. මෙන්න තියෙනවා ඒකක මිල අක්ෂය. මෙන්න ඉල්ලුම් රේඛාව. මුලින් භාණ්ඩයේ තිබුණු මිල P1. මෙන්න ඒ යටතේ ඉල්ලුම QD 1. යම් හේතුවක් නිසා P1 මිල P2 දක්වා අඩු වුණා. දැන් මොකද වුනේ? ඉල්ලුම මෙතන ඉඳලා රේඛාවේ මෙතනට QD 2 දක්වා පහළ ගමන් කළා. අන්සාධක නියතව තිබියදී යම් භාණ්ඩයක ඒකක මිල අඩුවීමෙන් ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමට අපි කියනවා ඉල්ලුමේ වැඩිවීම හෙවත් ඉල්ලුම් ප්‍රසාරණය කියලා. එහෙනම් භාණ්ඩයක මිල වෙනස් වීමෙන් ඉල්ලුම වෙනස් වීමේදී සිද්ධ වෙන්නේ එකම ඉල්ලුම් රේඛාවක ඉහළ පහළ ගමන් කරනවා. හැබැයි භාණ්ඩයක ඒකක මිල හැර වෙනත් සාධක වෙනස් වීමෙන් ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. ඉල්ලුම් ප්‍රමාණය QD, ඒකක මිල PX. මේ තියෙන්නේ පළවෙනි ඉල්ලුම් රේඛාව D1 නම් මතක තියාගන්න යම් භාණ්ඩයක ඒකක මිල හැර වෙනස් සාධකයක් වෙනස් වුණොත් ඉල්ලුම් රේඛාවට සිදු වෙන්නේ තමාගේ මුල් පිහිටීමට සමාන්තරව වමට හෝ දකුණට වෙනස් වීම හෙවත් විස්ථාපනය වීම.
යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක වලින් භාණ්ඩයේ ඒකක මිල හැර වෙනත් ඕනෑම සාධකයක් වෙනස් වීම නිසා ඉල්ලුම් රේඛාව තමාගේ මුල් පිහිටීමට සමාන්තරව වමට හෝ දකුණට විස්ථාපනය වීමට අපි කියනවා ඉල්ලුම් රේඛාව විතැන්වීම කියලා. ඉල්ලුම් රේඛාව විතැන්වීම ආකාර දෙකයි. එකක් තමයි වමට විතැන්වීම, අනික තමයි දකුණට විතැන්වීම. අන්සාධක නියතව තිබේදී නැත්නම් යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක වලින් භාණ්ඩයේ ඒකක මිල නියතව තිබේදී මිල හැර වෙනත් ඕනෑම සාධකයක් වෙනස් නොවීමෙන් ඉල්ලුම අඩු වෙනවා නම් ඉල්ලුම් රේඛාව වමට විතැන් වෙනවා හෙවත් මෙන්න මෙහිම වෙනවා. ඉල්ලුම අඩු වුණා. ඉල්ලුම් රේඛාව වමට විතැන් වුණා. එහෙම නෙවෙයි. භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක වලින් ඒකක මිල හැර වෙනත් සාධකයක වෙනස් වීමෙන් භාණ්ඩයේ ඉල්ලුම වැඩි වුණා නම් ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වෙනවා. ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වෙනවා. තේරුණාද? එහෙනම් ඉල්ලුමේ විය හැකි ප්‍රධාන වෙනස්කම් දෙකයි. භාණ්ඩයක ඒකක මිල වෙනස් වීමෙන් ඉල්ලුම වෙනස් වීම. මෙහිදී සිදුවන්නේ එකම ඉල්ලුම් රේඛාවක ඉහළ පහළ ගමන් කිරීම. භාණ්ඩයක මිල අඩුවීමෙන් ඉල්ලුම අඩු වුණොත් ඉල්ලුම් රේඛාවේ ඉහළට ගමන් කරනවා. මේකට අපි ඉල්ලුම අඩුවීම හෙවත් ඉල්ලුම් සංකෝචනය, සමහරවිට ඉල්ලුම් විතතිය කියලාත් කියනවා. එහෙම නෙමෙයි. මිල අඩුවීමෙන් ඉල්ලුම වැඩි වුණොත් අපි කියනවා ඉල්ලුමේ වැඩිවීම, ඉල්ලුම් ප්‍රසාරණය, සමහරවිට ඉල්ලුම් ආතතිය කියලාත් කියනවා. භාණ්ඩයක ඒකක මිල හැර වෙනත් ඕනෑම සාධකයක් වෙනස් වීමෙන් ඉල්ලුම වෙනස් වීමේදී සිදුවන්නේ ඉල්ලුම් රේඛාව තමාගේ මුල් පිහිටීමට සමාන්තරව වමට හෝ දකුණට විස්ථාපනය වීම. වමට විස්ථාපනය, ඒ වගේම දකුණට විස්ථාපනය. මේකට අපි කියනවා ඉල්ලුම් රේඛාව විතැන්වීම කියලා. අදාළ සාධකයේ මගින් භාණ්ඩයේ ඉල්ලුම අඩුවේ නම් ඉල්ලුම් රේඛාව වමට විතැන්වන අතර අදාළ සාධකයේ මගින් භාණ්ඩයේ ඉල්ලුම වැඩි වේ නම් ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වෙනවා. ඔන්න ඔය ටික පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන මේ දක්වා. ඊළඟට අපිට හමු වන සංකල්පයක් තියෙනවා. ඒකට අපි කියනවා ඉල්ලුම් නම්‍යතාව කියලා. මේ විදිහටම ඉල්ලුම කෙරේ බලපාන තව සංකල්පයක් තියෙනවා. ඒකට අපි කියනවා ඉල්ලුම් නම්‍යතාව කියලා. දැන් ඔබ දැක්ක ඉල්ලුම කෙරේ බලපාන සාධක ගණනාවක් තිබුණා. සලකන භාණ්ඩයේ මිල, වෙනත් භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අනාගත මිල අපේක්ෂා, එහෙම නැත්නම් වෙළඳ ප්‍රචාරණය, එහෙම නැත්නම් රාජ්‍ය ප්‍රතිපත්ති, එහෙම නැත්නම් සමාජ සාධක, දේශගුණික සාධක, දේශපාලන සාධක ආදී වශයෙන්. එතකොට මෙන්න මේ සාධක වලින් යම් සාධකයක වෙනස් වීමට සාපේක්ෂව ඉල්ලුම කොතරම් වෙනස් වෙනවාද කියන එකට අපි කියනවා ඉල්ලුම් නම්‍යතාව නැත්නම් ඉලාස්ටිසිටි කියලා. ඉල්ලුම කෙරේ බලපාන සාධක වලින් අනෙකුත් සාධක සියල්ලම නියතව තියලා එක සාධකයක් පමණක් අරගෙන ඒ සාධකයේ සිදුවන ප්‍රතිශත වෙනසකට සාපේක්ෂව ඉල්ලුමේ සිදුවන ප්‍රතිශත වෙනසට අපි කියනවා ඉල්ලුම් නම්‍යතාව කියලා. එහෙම නැත්නම් ඒ සාධකයට ඉල්ලුම කොච්චරක් නැමෙනවද? අර නීතිය නමනවා වගේ ඉල්ලුම කොච්චරක් ඒ සාධකයේ මත නැමෙනවද? මෙන්න මේකට අපි කියනවා ඉල්ලුම් නම්‍යතාව කියලා. මේක සමාන වෙනවා අදාළ සාධකයේ වූ ප්‍රතිශත වෙනස ඉර යට ඉන්නවා. ඒකට සාපේක්ෂව ඉල්ලුමේ වූ ප්‍රතිශත වෙනස
ඉර උඩ ඉන්නවා. එතකොට මේ ඉල්ලුම් නම්‍යතාව එහෙම නැත්නම් අදාළ සාධක මගින් ඉල්ලුම කොච්චරක් නැමෙනවද කියන එක අපි සලකා බලනවා භාණ්ඩයේ ඒකක මිලට. මේකට අපි කියනවා මිල ඉල්ලුම් නම්‍යතාව කියලා. ඒ වගේම පාරිභෝගිකයාගේ ආදායමට සලකන්න පුළුවන් අපි කියනවා ආදායම් ඉල්ලුම් නම්‍යතාව කියලා. එහෙම නැත්නම් වෙනත් භාණ්ඩයක ඒකක මිලට සාපේක්ෂව කතා කළොත් හරස් ඉල්ලුම් නම්‍යතාව කියලා කියනවා. මොකද ඉල්ලුම කෙරේ බලපාන සාධක 10ක් තියෙනවා නම් ඒ 10ටම කියන්න පුළුවන්. මිල ඉල්ලුම් නම්‍යතාව, ආදායම ඉල්ලුම් නම්‍යතාව, හරස් ඉල්ලුම් නම්‍යතාව, එහෙම නැත්නම් දේශගුණ ඉල්ලුම් නම්‍යතාව, අනාගත මිල අපේක්ෂා ඉල්ලුම් නම්‍යතාව ආදී වශයෙන්. මේකෙන් ගොඩාක් වැදගත් වෙන තුනක් තියෙනවා. ඒකිනුත් වැදගත්ම එක්කෙනා තමයි භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාව. භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාව යටතේ මෙන්න මේ සමීකරණය මතක තියාගන්න වෙනවා. භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාව එහෙම නැත්නම් EDP සමාන වෙනවා භාණ්ඩයේ සලකා බලන මිල බෙදීම ඒ මිල යටතේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි කිරීම ඉල්ලුමේ වූ වෙනස බෙදීම මිලේ වූ වෙනස. මෙන්න මේ සමීකරණය අපට වැදගත් වෙනවා. මේ සමීකරණය මගින් ගණිත ගැටලු ලැබෙන්න පුළුවන්. අපිට ඉස්සරළම ඔය ඉල්ලුම යටතේ ලැබෙන්න පුළුවන් ගණිත ගැටලු වර්ගයක් තමයි මේ EDP යටතේ අපි පෙන්눔 කරලා තියෙන්නේ. මම මෙන්න මෙහෙම කිව්වොත් එක්තරා භාණ්ඩයක මිල රුපියල් 100කි. එම මිල යටතේ භාණ්ඩයේ ඉල්ලුම අහගන්න. එම මිල යටතේ භාණ්ඩයේ ඉල්ලුම ඒකක 200කි. මෙම භාණ්ඩයේ මිල නැත්තම් මෙම භාණ්ඩයේ නව මිල රුපියල් 50ක් වූ අවස්ථාවේ එහි ඉල්ලුම ඒකක 100කි. මෙතෙන්දි කියන්න ඕන එක දෙයක් තියෙනවා. මොන මිල යටතේද අපි මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්නේ? අපිට කිව්වොත් එහෙම රුපියල් 100ක මිල යටතේ මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්න කියලා P සමානයි 100 කියලා ගන්නවා. Q සමානයි ඒ P 100ක් වූ විට ඉල්ලුම 200 කියලා ගන්නවා. ඩෙල්ටා Q කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වූ වෙනස. ඩෙල්ටා P කියන්නේ මිලේ වූ වෙනස. අපිට කියනවා රුපියල් 100 දී මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්න කියලා. මෙන්න සමීකරණය. මේ නිසා මම කියනවා ED 100. ඒ කියන්නේ රුපියල් 100 දී මම ගණනය කරලා තියෙන්නේ. P සමානයි 100යි නේ. සමානයි P කීයද එතකොට 100. Q කීයද? ඒ යටතේ ඉල්ලුම් ප්‍රමාණය 200. වැඩි කිරීම ඩෙල්ටා Q මම 200න් 100ක් අඩු කරනවා 100යි. බෙදීම ඩෙල්ටා P. මෙතන මේ ප්‍රමාණය අඩු කළා නම් මෙතන මිල යටතේ වෙන්න ඕන මොකක්ද? සමා වෙන්න. භාණ්ඩයක මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවානේ. ඒ නිසා මෙතන නව මිල රුපියල් 50ක් යටතේ ඉල්ලුම 100ක් නෙමෙයි 400ක් කියලා හිතන්න. ඇයි ළමයි මිල අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙන්න එපාය. එහෙනම් මෙතන භාණ්ඩයක මිල අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. කවුරුත් කැමති අඩු ගන්නට ගන්න. ඒ නිසා P සමානයි 100ක් නම් ඉල්ලුම ඒකක එතන Q සමානයි 200යි. ඩෙල්ටා Q කියන්නේ මම මෙතන උඩ එකෙන් යට එක අඩු කළා කියලා හිතන්නකෝ. 200න් 400ක් අඩු කරපුවාම ඍණ 200යි. ඒකට හරියන්න මම මෙතනත් උඩ එකෙන් යට එක අඩු කරනවා 100න් 50ක් 50යි. බලන්න වෙන වැඩි. මේ 200ට මේ 200 කැපෙනවා 50 වරක් 1යි 50 වරක් 2යි.
උත්තරේ හැබැයි මේ ඍණ ලකුණ තියෙනවා මිල ඉල්ලුම් නම්‍යතාව දෙකක් වෙනවා. මෙන්න මේ නිසා අපට වැදගත් ස්ථානයක් තියෙනවා ඉල්ලුම යටතේ මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ හේවත් මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කිරීම. ඕක හොඳට මේ જાතිය ගානක් හදලා තේරුම් ගන්න ඕන. ඊළඟට අපට හමු වෙනවා පොදු තත්වයක්. ඒකට අපි කියනවා ඉල්ලුම් න්‍යාය කියලා. මේ ඉල්ලුම් න්‍යාය මගින් කියන්නේ යම් භාණ්ඩයක මිල වැඩි නම් ඉල්ලුම අඩු වෙනවාය, මිල අඩු නම් ඉල්ලුම වැඩි වෙනවාය. ඔන්න ඕකට අපි කියනවා ඉල්ලුම් න්‍යාය කියලා. අපි මේ දක්වා කුප්පිය යටතේ කතා කළේ භාණ්ඩයක ඉල්ලුම පිළිබඳවයි. අහගන්නකො මේ ටික. එතකොට අඩුපාඩු ඔක්කොම හරියයි. මේ ටික දැනගත්තා නම් ගොඩ තමයි. අහගන්න මේක හොඳට. යම් භාණ්ඩයක අපි කතා කරන්නේ ඉල්ලුම ගැනයි. යම් භාණ්ඩයක ක්‍රය ශක්තිය හා යම් මිලක් යටතේ යම් භාණ්ඩයක ක්‍රය ශක්තිය හා නැත්නම් මිලදී ගැනීමේ හැකියාව හා ඒ භාණ්ඩය කෙරෙහි දක්වන කැමැත්ත නැත්නම් ලැබෙන උපයෝගීතාවේ ප්‍රතිඵලයක් විදිහට හටගන්නා තත්ත්වය තමයි භාණ්ඩයක ඉල්ලුම කියන්නේ. භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක ගොඩාක් තියෙනවා. සලකන භාණ්ඩයේ මිල, වෙනත් භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අනාගත මිල අපේක්ෂා, එහෙම නැත්නම් රටේ දේශපාලන ස්ථාවරත්වය, දේශගුණික තත්ත්වය, වෙළඳ ප්‍රචාරණය, සමාජ ආර්ථිකය හා ගැළපීම මේ වගේ සාධකත් එක්ක භාණ්ඩයක ඉල්ලුම තීරණය වෙනවා. ඉතින් භාණ්ඩයක ඉල්ලුම කෙරේ සාධක හේවත් කරුණු ගොඩාක් බලපාන නිසා මේ ඔක්කොම සාධක ටික එක සැරේ අපිට සලකන්න බෑ. ඒ නිසා අපි තෝරගෙන තියෙනවා මේකෙන් වැදගත්ම සාධකය භාණ්ඩයේ ඒකක මිල. මෙහිදී භාණ්ඩයක ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධයක් ගැන කතා කරනවා අන්සාධක නියතව තිබියදී. යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක වලින් එහි ඒකක මිල හැර අන් සියලුම සාධක නියතව තබාගෙන භාණ්ඩයේ ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය ආකාර තුනකින් දක්වන්න පුළුවන්. එකක් තමයි මිල ඉල්ලුම් ලේඛනය. ඒ යටතේ අපි කරන්නේ භාණ්ඩයේ ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ලේඛනයක් හදනවා. මේ මිල ඉල්ලුම් ලේඛනයේ පවතින සම්බන්ධය ප්‍රස්ථාරිකව දැක්වීමෙන් ලැබෙනවා අපට මිල ඉල්ලුම් රේඛාව හෙවත් මිල ඉල්ලුම් වක්‍රය. අන්සාධක නියතව තිබෙදී යම් භාණ්ඩයක ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය දක්වන ජ්‍යාමිතික රූපයක් තමයි මිල ඉල්ලුම් වක්‍රයක් හෙවත් ඉල්ලුම් රේඛාවක් හෙවත් ඉල්ලුම් වක්‍රයක් කියලා කියන්නේ. මේක x අක්ෂයේ භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය වෙනවා, y අක්ෂයේ ඒකක මිල වෙනවා. තුන්වෙනි එක තමයි අන්සාධක නියතව තිබෙදී යම් භාණ්ඩයක ඒකක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය දක්වන ගණිතමය ප්‍රකාශනය ඉල්ලුම් ශ්‍රිතය වෙනවා. QD සමානයි A ඍණ B වාරයක් PX. QD සමානයි ඉල්ලුම් ප්‍රමාණය, PX සමානයි ඒකක මිල, ඒ අන්තःඛණ්ඩය B අනුක්‍රමණය. ඊළඟට භාණ්ඩයක ඉල්ලුම වෙනස් විය හැකි ආකාර දෙකක් කතා කළා. එකක් තමයි භාණ්ඩයක ඉල්ලුම වෙනස් විය හැකි ආකාරයි කතා කළේ. එකක් තමයි භාණ්ඩයක මිල වෙනස් වීමෙන් ඉල්ලුම වෙනස් වීම. මෙහිදී සිද්ධ වුණේ එකම ඉල්ලුම් රේඛාවක ඉහළ පහළ ගමන් කිරීම.
ඉහළට ගමන් කළොත් ඉල්ලුමේ අඩුවීම, ඉල්ලුම් සංකෝචනය හේවත් ඉල්ලුම් විතතිය කිව්වා මිල වැඩි වුණාමයි වෙන්නේ. පහළට ගමන් කළොත් ඉල්ලුම් ප්‍රසාරණය, ඉල්ලුමේ වැඩිවීම හේවත් ඉල්ලුම් ආතතිය කිව්වා මිල වැඩි වුණාමයි වෙන්නේ. මිල හැර වෙනත් ඕනෑම සාධකයක් වෙනස් වීමෙන්, වෙනත් සාධක එකක් වෙනස් වීමෙන් ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන් කිව්වා. මේදී සිදු වෙන්නේ ඉල්ලුම් රේඛාව තමාගේ මුල් පිහිටීමට සමාන්තරව එක්ක වමට නැත්නම් දකුණට විස්ථාපනය වෙනවා. මේකට අපි කිව්වා ඉල්ලුම් රේඛාව විතැන්වීම කියලා. අදාළ සාධකයේ මගින් භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා නම් ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා නම් ඉල්ලුම් රේඛාව වමට විතැන් වෙනවා. ඉල්ලුම කෙරේ බලපාන එක සාධකයක සිදුවන ප්‍රතිශත වෙනසට සාපේක්ෂව ඉල්ලුම වෙනස් වීම අපි ගණන් කළොත් ඒකට කියනවා ඉල්ලුම් නම්‍යතාව. මේ යටතේ ප්‍රධාන ඉල්ලුම් නම්‍යතා වර්ග තුනක් තියෙනවා. මිල ඉල්ලුම් නම්‍යතාව, ආදායම් ඉල්ලුම් නම්‍යතාව හා හරස් ඉල්ලුම් නම්‍යතාව නැත්නම් අන්තර් භාණ්ඩ ඉල්ලුම් නම්‍යතාව. මිල ඉල්ලුම් නම්‍යතාව මගින් දක්වන්නේ යම් භාණ්ඩයක මිලේ සිදු වූ ප්‍රතිශත වෙනසකට සාපේක්ෂව ඉල්ලුමේ සිදුවන ප්‍රතිශත වෙනසයි. මෙතනින් ගණිත ගැටලු ලැබෙන්න පුළුවන්. එයට තියෙන මෙන්න සමීකරණය මිල ඉල්ලුම් නම්‍යතා නැත්නම් නම්‍යතා සංගුණකයේ සමානයි සලකන භාණ්ඩයේ මිල ඒ මිල බෙදනවා ඒ මිල යටතේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා ඉල්ලුමේ වූ වෙනස බෙදනවා මිලේ වූ වෙනස. මෙන්න මේකට අපි කියනවා මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය ගණනය කිරීමේ සමීකරණය කියලා. ඔය ටික තමයි ඉල්ලුම යටතේ ප්‍රධාන වශයෙන්ම ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඊළඟට අපි වේගයෙන් එනවා සැපයුමට. සැපයුම කියලා කියන්නේ බොහෝම සරලව අර විදිහටම සලකා බලන මිලක් යටතේ සලකා බලන කාලයක් තුල අලවිය සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩ ප්‍රමාණයයි. සලකා බලන කාලයක් තුල සලකා බලන මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩ ප්‍රමාණයට අපි කියනවා සැපයුම කියලා. ඒක වෙළඳපොළේදී විකුණුනාද නැද්ද කියන එක වෙනම කතාවක්. ඉදිරිපත් කළ භාණ්ඩ ප්‍රමාණය තමයි සැපයුම වෙන්නේ. ඉල්ලුම කෙරේ වගේම සැපයුම කෙරේ බලපාන සාධක තියෙනවා. සලකන භාණ්ඩයේ මිල, වෙනත් භාණ්ඩවල මිල, යොදා ගන්නා ශිල්ප ක්‍රමයේ හෙවත් තාක්ෂණය, අලෙවිකරණය ආදී පහසුකම්, රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය, භාණ්ඩය සඳහා ලබා දෙන රජයේ මගින් සිදු කරන මිල අඩුවීම හෙවත් සහනාධාර, ඒ වගේම මිල වැඩිවීම හෙවත් බදු, ඊළඟට කොච්චරක් සැපයුම් කරුවන් ඉන්නවාද කියන එක හෙවත් සැපයුම් කරුවන් සංඛ්‍යාව, ඊළඟට විකල්ප නිෂ්පාදනවල ඒ කියන්නේ මේ වැඩේම කරන වෙනත් නිෂ්පාදන වර්ග තියෙනවා ඒවායේ මිල, ඒ වගේම මේක හදන්න යොදා ගන්න නිෂ්පාදන සාධක තියෙනවානේ පොහොර වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වල මිල කොච්චරද, ඒ වගේම කර්මාන්ත ශාලාවක් නම් වැඩ වර්ජන ආදී, ඒ වගේම දේශගුණික සාධක. මෙන්න මේ විදිහට ඉල්ලුම කෙරේ වගේම භාණ්ඩයක සැපයුම කෙරේ බලපාන සාධක ලයිස්තුවක් තියෙනවා. සලකන භාණ්ඩයේ මිල, වෙනත් භාණ්ඩවල මිල, තාක්ෂණය, අලෙවි පහසුකම්, දේශපාලන ස්ථාවරත්වය, බදු හා සහනාධාර, සැපයුම් කරුවන් සංඛ්‍යාව, විකල්ප නිෂ්පාදනයන්ගේ මිල, නිෂ්පාදන සාධකවල මිල, වැඩ වර්ජන, දේශගුණික සාධක. මේ වගේ සාධක මත භාණ්ඩයක සැපයුම තීරණය වෙනවා. හැබැයි මේ සාධක වලින් සමහර ඒවා සැපයුම වැඩි කරනවා, සමහර ඒවා සැපයුම අඩු කරනවා. හැබැයි කලින් වගේම තමයි මේ සාධක වලින් භාණ්ඩයක සැපයුම කෙරේ බලපාන මූලිකම සාධකය තමයි එම භාණ්ඩයේ ඒකක මිල. අර කලින් වගේම
මේ නිසා යම් භාණ්ඩයක ඒකක මිල හා සැපයුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය ගැන අපි කතා කරනවා. මොකද දැන් අපි මොකක් හරි භාණ්ඩයක් සපයන්න ගියාම මම හිතනවා මොනවද වගා කරන්නේ? මගේ ළඟ සල්ලි ටිකක් තියෙනවා, ඉඩමකුත් තියෙනවා, ශ්‍රමයක් තියෙනවා. මොනවද වගා කරන්නේ? මං ඉස්සෙල්ලාම අහන්නේ මේ වැඩි ගානට දෙන්න පුළුවන් මොනවද? මිරිස් නම් මිරිස් වගා කරනවා. ඒ මොකද්ද? භාණ්ඩය සපයන්න ඉස්සෙල්ලා මම බලන්නේ ඒකේ මිල කොහොමද? මිල වැඩි නම් මං වැඩියෙන් සපයනවා. මිල අඩු නම් මං ඒක වගා කරන්නේ. එහෙම නැත්නම් අඩුවෙන් වගා කරන්නේ. මේ වගේ යම් භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන මූලිකම සාධකයක් භාණ්ඩයේ ඒකක මිල නම් භාණ්ඩයක සැපයුම කෙරේ බලපාන මූලිකම සාධකයක් භාණ්ඩයේ මිල වෙනවා. මොකද්ද අපි කරන්නේ? මිල හැර අන් ඔක්කොම සාධක නියතව තියාගෙන යම් භාණ්ඩයක ඒකක මිල හා සැපයුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය ගැන සලකා බලනවා. එතකොට මේක ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා ඉල්ලුමේදී වගේම. එකක් තමයි සැපයුම් වක්‍රය. එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලාම කතා කරමු කලින් ක්‍රමයටම සැපයුම් ලේඛනය. එකක් තමයි සැපයුම් ලේඛනය. තව එකක් තමයි සැපයුම් වක්‍රය. අනික තමයි සැපයුම් ශ්‍රිතය. සැපයුම් ලේඛනය කියලා කියන්නේ අන්සාධක නියතව තිබියදී යම් භාණ්ඩයක ඒකක මිල හා සැපයුම් ප්‍රමාණය දක්වන වගුවක්. මිල මෙච්චර නම් මෙච්චරයි, මෙච්චර නම් මෙච්චරයි. මෙන්න මේ වගේ වගුවකට අපි කියනවා සැපයුම් ලේඛනයක් කියලා. ඊළඟට හම්බ වෙනවා සැපයුම් වක්‍රය. මේ සැපයුම් ලේඛනය ප්‍රස්ථාරිකව නිරූපණය කිරීමෙන් මේකම තමයි රාජගිරියේ ඉඳලා පිටකොටුවට යන ක්‍රමයේම තමයි මේ ආකාර තුනකින් දක්වන්නේ. කටින් පාර කියන වෙනකොට මට ඇඳලා දෙන්න පුළුවන්. ඒ වගේ සැපයුම් ලේඛනය ප්‍රස්ථාරිකව නිරූපණය කිරීමෙන් මට ලැබෙනවා සැපයුම් වක්‍රය. මේකෙත් x අක්ෂය සැපයුම් ප්‍රමාණය හේවත් qs, y අක්ෂය ඒකක මිල හේවත් px. මට ලැබෙනවා මෙන්න මේ වගේ ධන අනුක්‍රමණයක් සහිත රේඛාවක්. මේක තමයි සැපයුම් වක්‍රය. ඊළඟට සැපයුම් ශ්‍රිතය. අන්සාධක නියතව තිබියදී යම් භාණ්ඩයක ඒකක මිල හා සැපයුම් ප්‍රමාණය අතර පවතින සම්බන්ධය දක්වන ගණිතමය ප්‍රකාශයක් තමයි සැපයුම් ශ්‍රිතය. qs සමානයි a ධන b වාරයක් px. කලින් වගේම තමයි qs කියන්නේ සැපයුම් ප්‍රමාණය නැත්නම් සැපයුම, px කියන්නේ භාණ්ඩයේ ඒකක මිල. A කියන්නේ අන්තଃඛණ්ඩය. එහෙම නැත්නම් ඒකක මිල බිඳුවක් වූ වෙලාවට qs වල අගය. මේක තමයි E. මේකට අපි කියනවා අන්තःඛණ්ඩය කියලා. ඉන්ටර්සෙප්ෂන් එක අන්තःඛණ්ඩය. ඒ වගේම b සමානයි ශ්‍රිතයේ බෑවුම හේවත් වෙනස් වීමේ ශීඝ්‍රතාව හේවත් අනුක්‍රමණය. මෙන්න මේකට අපි කියනවා සැපයුම් ශ්‍රිතයක් නැත්නම් සැපයුම් සමීකරණයක් කියලා. අර ඉල්ලුමේ වෙනස් වීම වෙනවා වගේම සැපයුමෙත් වෙනස් වීම වෙන්න පුළුවන්. මේ සැපයුම් වක්‍රය ආශ්‍රිතව දක්වන්න පුළුවන්. අපට පුළුවන් ඒ අනුව සැපයුමේ සිදුවන වෙනස් වීම ගැන කතා කරන්න. ඉල්ලුමේ වෙනස් වීම සිදු වෙනවා වගේම සැපයුමේ සිදුවන වෙනස් වීම ගැන කතා කරන්න පුළුවන්. එක වෙනස් වීමක් තමයි අන්සාධක නියතව තිබියදී මිල වෙනස් වීමෙන් සැපයුම වෙනස් වීම. අනික තමයි මිල නියතව තිබියදී වෙනත් සාධකයක් වෙනස් වීමෙන් සැපයුම වෙනස් වීම. අන්සාධක නියතව තිබියදී යම් භාණ්ඩයක ඒකක මිල වෙනස් වීමෙන් සැපයුම වෙනස් වීම.
ගැන සලකා බැලීමේදී අපට ලැබෙනවා සැපයුම් රේඛාවක්. භාණ්ඩයේ මිල වැඩි වුණොත් සැපයීම වැඩි වෙනවා. මේකට අපි කියනවා සැපයුමේ වැඩිවීම, සැපයුම් ප්‍රසාරණය හෙවත් සැපයුම් ආතතිය කියලා. අනුසාධක නියතව තිබියදී භාණ්ඩයක ඒකක මිල අඩු වුණොත් සැපයුම අඩු වෙනවා. මේකට අපි කියනවා සැපයුම් සංකෝචනය, නැත්නම් සැපයුමේ අඩුවීම, නැත්නම් සැපයුම් විතතිය කියලා. එමනම් අනුසාධක නියතව තිබියදී භාණ්ඩයක මිල වෙනස් වීමේදී සිදුවන්නේ එකම සැපයුම් රේඛාවක ඉහළ පහළ ගමන් කිරීම. සැපයීම වෙනස් විය හැකි දෙවන ආකාරය අපි ප්‍රස්තාරිකව නිරූපණය කරනවා. භාණ්ඩයේ ඒකක මිල නියතව තිබියදී මිල හැර වෙනත් ඕනෑම එක් සාධකයක් වෙනස් වීමෙන් සැපයීම වෙනස් වීම. මේදී සිදුවන්නේ සැපයුම් රේඛාව තම මුල් පිහිටීමට සමාන්තරව වමට හෝ දකුණට විස්ථාපනය වීමයි. මේකට අපි කියනවා සැපයුම් රේඛාව විතැන්වීම කියලා. අදාළ සාධකයමකින් භාණ්ඩයේ සැපයීම වැඩි කරයි නම් සැපයුම් රේඛාව දකුණට විතැන්වන අතර ඉල්ලුම වගේමයි. අදාළ සාධකයමකින් භාණ්ඩයේ සැපයීම අඩු කරයි නම් සැපයුම් රේඛාව වමට විතැන් වෙනවා. මේක එහෙනම් ආකාර දෙකකින් දක්වන්න පුළුවන්. සැපයුම් රේඛාව දකුණට විතැන්වීම හා සැපයුම් රේඛාව වමට විතැන්වීම වශයෙන්. හරිද? එතකොට සැපයීම වෙනස් වෙන්න පුළුවන්. අදාළ භාණ්ඩයේ ඒකක මිල වෙනස් වීමෙන් මිල හැර වෙනත් ඕනෑම එක් සාධකයක් වෙනස් වීමෙන්. අවසාන වශයෙන් අපිට හම්බ වෙනවා සැපයුම් නම්‍යතාව. සැපයුම් නම්‍යතාව කියලා කියන්නේත් elasticity of supply කියලා කියන්නේත් මේකට අපි දානවා ESP කියලා, නැත්නම් ES කියලා දානවා. භාණ්ඩයක සැපයුම කෙරේ බලපාන සාධක වලින් එකක් හැර අන් සියලුම සාධක නියතව තබාගෙන ඒ වෙනස් කරන සාධකයේ ප්‍රතිශත වෙනසකට සාපේක්ෂව සැපයුමේ වන ප්‍රතිශත වෙනසට අපි කියනවා සැපයුම් නම්‍යතාව කියලා. අදාළ සාධකයේ මගින් සැපයීම කොච්චරක් නැමෙනවද? මේකත් අර වගේම ප්‍රධාන ආකාර තුනකින් කතා කරන්න පුළුවන්. මූලික සාධක තුනක් අරගෙන මිල සැපයුම් නම්‍යතාව, ආදායම් සැපයුම් නම්‍යතාව, හරස් සේවත් අන්තර් භාණ්ඩ සැපයුම් නම්‍යතාව. මේකිනුත් වැදගත්ම සාධකය වෙන්නේ භාණ්ඩයක මිල සැපයුම් නම්‍යතාවයි. භාණ්ඩයක මිල සැපයුම් නම්‍යතාව සඳහා අපි කියනවා ESP කියලා. මේ සඳහා සමීකරණයක් යෝජනා කරනවා. යම් භාණ්ඩයක මිල සැපයුම් නම්‍යතාව ESP සමානයි සලකා බලන භාණ්ඩයේ මිල P බෙදීම ඒ යටතේ සැපයුම වැඩි කිරීම සැපයුම් ප්‍රමාණය වූ වෙනස බෙදීම ඒකක මිලේ වූ වෙනස. මෙන්න මිල සැපයුම් නම්‍යතා සමීකරණය. එතකොට මේකේ අගේ මත ඒකීය, අනම්‍ය, නම්‍ය, පූර්ණ නම්‍ය, පූර්ණ අනම්‍ය ආදී වශයෙන් වර්ගීකරණයක් එනවා. සැපයුම් න්‍යාය කියලා කියන්නේ යම් භාණ්ඩයක මිල වැඩිවත්ම, ඒකක මිල වැඩිවත්ම සැපයීම වැඩි වෙනවා, ඒකක මිල අඩුවත්ම සැපයීම අඩු වෙනවා. ඔය ටික තමයි ඉල්ලුම හා සැපයීම යටතේ ඔබ මූලික වශයෙන් දැනගන්න ඕන. මේක ඉල්ලුම වේවා සැපයුම වේවා මූලික වශයෙන් දැනගන්න ඕන ඔය ටිකයි. මෙහිම හදාගන්න. පාඩම් කරනකොට මම මේ පොඩි උදව්වක් කරන්න. මේ ටික මතක තියාගත්තා නම් ඔක්කොම රටල්ලන්න යන්න එපා. ඉකොනොමික්ස් කියන්නේ ලොකු පරාසයක්. ඔයගොල්ලන්ට වැදගත් ටික විතරක් ටක් ගාලා හයිලයිට් කරගන්න. මෙතන ඉන්නවා වෙන්න පුළුවන් ඉල්ලුම. මෙතන ඉන්නවා වෙන්න පුළුවන් මෙතන ඉන්නවා වෙන්න පුළුවන් ඉල්ලුම.
මෙතන ඉන්නවා වෙන්න පුළුවන් සැපයුම. අපි දැනගන්න ඕන ඉස්සෙල්ලම ඉල්ලුම කෙරේ බලපාන සාධක ටික. මේ ටික දන්නවද? සලකන භාණ්ඩයේ මිල, වෙනත් භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අනාගත මිල අපේක්ෂා, වෙළඳ ප්‍රචාරණය, සමාජ ආර්ථික තත්ත්වය, කාලගුණ සාධක නැත්නම් දේශගුණ සාධක, සමාජ ආකල්ප ආදී වශයෙන්. සැපයුම කෙරේ බලපාන සාධක, සලකන භාණ්ඩවල වෙනත් භාණ්ඩවල මිල, අනාගතය අපේක්ෂාවන්, එහෙම නැත්නම් නිෂ්පාදන සාධකයන්ගේ මිල, සැපයුම් කරුවන් සංඛ්‍යාව, එහෙම නැත්නම් බදු හා සහනාධාර, රටේ දේශපාලන ස්ථාවරත්වය, විකල්ප නිෂ්පාදන වල විල ආදී වශයෙන් මේ ලයිස්තුව. ඔය ටික දැනගන්න ඕන. ඊළඟට අපි දැනගන්න ඕන දෙවෙනි එක තමයි මේ සාධක වලින් වැදගත්ම සාධකයේ මිල නිසා මිල ලේඛන. මේ යටතේ ඔබට හමු වෙනවා මිල ඉල්ලුම් ලේඛනය, මෙතන හමු වෙනවා මිල සැපයුම් ලේඛනය. ඊළඟට තුන්වෙනුව හමු වෙනවා ඔබට භාණ්ඩයක ඒකක මිල හා හමු වන වක්‍ර. මේ යටතේ නැත්නම් රේඛාව. ඔබට හමු වෙනවා මෙතන මිල ඉල්ලුම් රේඛාව. මෙතන හමු වෙනවා මිල සැපයුම් රේඛාව. අක්ෂ මොනවද? මෙතන ඉල්ලුම් ප්‍රමාණය, මෙතන සැපයුම් ප්‍රමාණය. ඒකක මිල, ඒකක මිල. මෙතන හමු වෙනවා මිල ශ්‍රිත. ඉල්ලුම් ශ්‍රිතය QD සමානයි A ඍණ B වාරයක් PX. මෙතන සැපයුම් ශ්‍රිතය QS සමානයි A ධන B වාරයක් PX. අංක 5 වෙනස් වීම. මිලට සාපේක්ෂව වෙනස් වීම. පළවෙනි එක මිල වෙනස් වීමෙන් මතකද? අන්සාධක නියතව තිබෙදී භාණ්ඩයේ ඒකක මිල වෙනස් වීමෙන් ඉල්ලුමට මොකද උනේ කියලා එකම ඉල්ලුම් රේඛාවක ඉහළ පහළ ගමන් කළා. සැපයුම යටතේ මිල වෙනස් වීමෙන් එකම සැපයුම් රේඛාවක ඉහළ පහළ ගමන් කළා. අංක 2 වෙනත් සාධකවල වෙනස් වීමෙන් සැපයුම් රේඛා ඉල්ලුම් රේඛාව වමට විතැන් වුණා, දකුණට විතැන් වුණා. වෙනත් සාධකවල වෙනස් වීමෙන් සැපයුම් වක්‍රයේ හෙවත් සැපයුම් රේඛාව වමට විතැන් වුණා, දකුණට විතැන් වුණා. අවසාන වශයෙන් නම්‍යතාවට වළංගු සමීකරණය. හරි පේන්නේ බෝඩ් එකේ නේ. නම්‍යතාවට වළංගු සමීකරණය මම මෙතනින් ලියන්නම්. මේ පැත්තේ E dP සමානයි P බෙදීම Q වැඩි කිරීම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. මේ පැත්තේ ESP සමානයි P බෙදීම Q වැඩි කිරීම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. එතකොට ඔබට පේනවා ඇති නිකන් ඉල්ලුමයි සැපයුමයි කියන්නේ හරියට ප්‍රභා සංශ්ලේෂණයයි ශ්වසනයයි වගේ. එකටම ප්‍රතිවිරුද්ධ දේකවල් දෙකක් තමයි. ඔන්න ඔය අවබෝධය ඔබට තියෙනවා නම් හොඳටම ඇති. ඉල්ලුම හා සැපයුම යටතේ. ඊළඟට අපි කතා කරන්න ඕන මේ යටතේම වෙළඳපොළ පිළිබඳව. අපි වෙළඳපොළක් කියලා කියන්නේ නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් හමු වී අන්තර්ක්‍රියා දක්වන ස්ථානයක්. වෙළඳපොළක මූලික ලක්ෂණය තමයි ඒකේ නිෂ්පාදකයෝ ඉන්නවා, පාරිභෝගිකයෝ ඉන්නවා, ඒගොල්ලෝ අන්තර්ක්‍රියා දක්වනවා. ඔය ටික තමයි ඔබට මූලිකව වැදගත් වෙන්නේ. ඊළඟට අපි කතා කළොත් මේ යටතේ වෙළඳපොළ මාකට් එක ගැන. මේ වෙළඳපොළ කියන තත්ත්වය යටතේ නිෂ්පාදකයින් ඉන්නවා, පාරිභෝගිකයින් ඉන්නවා, ඒගොල්ලෝ අන්තර්ක්‍රියා දක්වනවා.
වෙළඳපොළක හමු වන නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් සංඛ්‍යාව මත ඇතිවන තරංගය ආදී අන්තක්‍රියා මත අපට වෙළඳපොළ ප්‍රධාන ආකාර කීපයකට බෙදන්න පුළුවන්. පූර්ණ තරඟකාරී වෙළඳපොළ, ඒකාධිකාරී වෙළඳපොළ, ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළ, ඒ වගේම කතිපයාධිකාරී වෙළඳපොළ ආදී වශයෙන්. ඕකෙන් අපට වැදගත් වෙන්නේ අපි සමතුලිත අවස්ථාව ගැන කතා කරන්නේ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් ගැනයි. මේවත් පොඩ්ඩක් දැනගන්න බිට. පූර්ණ තරඟකාරී වෙළඳපොළක් කියන්නේ පූර්ණ තරඟයක් සහිත වෙළඳපොළක්. මෙහි නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. තනි නිෂ්පාදකයෙකුට හෝ තනි පාරිභෝගිකයෙකුට භාණ්ඩයේ මිල සම්බන්ධයෙන් කළ හැකි බලපෑම අවමයි. මේකට අබාධ පිවිසීමක් හා අබාධ පිටවීමක් තියෙනවා. ඒ කියන්නේ බාහිර බලපෑමකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට වෙළඳපොළට ඇතුල් වෙන්නත් පුළුවන්, ඒකෙන් පිට වෙන්නත් පුළුවන්. ඒ වගේම මේකේ පවතින්නේ නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන්ගේ අන්තර්ක්‍රියා මත තීරණය වූ මිලක්. කිසියම් පුද්ගලයෙකුට මේ මිල මත බලපෑම ඇති කරන්න බෑ. ඒක ඉල්ලුම හා සැපයුම මත තීරණය වන තත්වයක් පමණයි. හැමෝම මේ මිලට වැඩ කරන්න බැඳලා ඉන්නවා. ඒකට වඩා වැඩි මිලකට හෝ අඩු මිලකට කාටවත් භාණ්ඩ අලෙවි කරන්න හෝ මිලදී ගන්න බෑ. මේ මිල සම්බන්ධයෙන් තනි නිෂ්පාදකයෙකුට හෝ තනි පාරිභෝගිකයෙකුට කළ හැකි දෙයක්වත් නැහැ. අනික් අතට මේ වෙළඳපොලේ පවතින භාණ්ඩ ඔක්කොම එක හා සමානයි, හේවත් සමජාතීයයි. වෙළඳපොලේ පවතින භාණ්ඩ සමජාතීය වූ වෙලාවක වෙළඳ ප්‍රචාරණයක් මගින් මගේ භාණ්ඩය වඩා ඉහළයි කියලා කියන්න කාටවත් බෑ. ඉතින් ඒ නිසා ලොකු වෙළඳ ප්‍රචාරණයක් මේක තුල හමු වෙන්නේ නැහැ. මිල සම්බන්ධයෙන් තමයි එකඟතාවයක් තියෙන්නේ හැමෝම අතර. ඒ වගේම මේ වෙළඳපොළට රජයේ තියෙන මැදිහත් වීම අවමයි. ඉල්ලුම හා සැපයුම මත භාණ්ඩවල මිල හා ප්‍රමාණය තීරණය වෙනවා මිසක රජයේ ඒකට බාධා කරන්න හේවත් රාජ්‍ය නිර්බාධයක් නැහැ. කවුරුත් තරංගය අවම කරන්න එහෙම නැත්නම් මිල සම්බන්ධයෙන් මැදිහත් වෙන්න දියුසුම් ගහන්නෙත් නැහැ. ඕනම කෙනෙකුට යම් ලාභයක් ලබන්න පුළුවන්. හැබැයි සීමා රහිත ලාභ ලබන්න බෑ දිගු කාලීන වශයෙන්. සිද්ධිය පැහැදිලිද? මෙන්න මේ ලක්ෂණ පවතින වෙළඳපොළක් තමයි පූර්ණ තරඟකාරී වෙළඳපොළක් කියන්නේ. එතකොට මෙන්න මේ වගේ පූර්ණ තරඟකාරී වෙළඳපොළක සමතුලිත අවස්ථාවක් ඇතිවන ආකාරය තමයි අපට වැදගත් වෙන්නේ. මේ සමතුලිත අවස්ථාවේ ලක්ෂණය තමයි මේ වෙළඳපොලේ හමුවන නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් කියන පාර්ශව දෙකම සන්තෝෂයට පත් වෙලා භාණ්ඩවල මිල හා ප්‍රමාණය පිළිබඳව එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දෙගොල්ලම තෘප්තිමත් වන අවස්ථාවක් තමයි මේ යටතේ අපි කතා කරන්නේ. එතකොට මේ වගේ අවස්ථාවක් අපට ආකාර තුනකින් අර්ථයක් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ බඳු අවස්ථාවක් අපට පුළුවන් මේ පූර්ණ තරඟකාරී වෙළඳපොළක ඇතිවන්නා වූ මේ සමතුලිතතාව අපට ආකාර තුනකින් කතා කරන්න පුළුවන්. ඒකෙන් පළවෙනි එක තමයි ගණිතමය ආකාරය. පළවෙනි එක තමයි ගණිතමය ආකාරය. මම මේ කතා කරන්නේ ඇත්තටම පූර්ණ තරඟකාරී වෙළඳපොළක සමතුලිතතාව. එයා සමතුලිත වෙන අවස්ථාව ගැනයි. මේ සමතුලිතතාව අපට ආකාර තුනකින් කතා කරන්න පුළුවන්. ගණිතමය විදිහට කතා කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි සංඛ්‍යාත්මකව කතා කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ප්‍රස්ථාරයක් මගින් හෙවත් ප්‍රස්ථාරිකව. මේ සමතුලිතතාව මේ අනුව අපිට ආකාර තුනකින් දක්වන්න පුළුවන්. ගණිතමය ආකාරයේදී අපි භාවිතා කරනවා ළමයි ඉල්ලුම් හා සැපයුම් ශ්‍රිත. සංඛ්‍යාත්මක ආකාරයේදී භාවිතා කරනවා අපි ඉල්ලුම් හා සැපයුම් ලේඛන. ප්‍රස්ථාරික ආකාරයේදී අපි භාවිතා කරනවා ඉල්ලුම් හා සැපයුම් රේඛා, එහෙම නැත්නම් වක්‍ර.
ගණිතමය ආකාරයට සමතුලිතතාවයේදී අපි කරන්නේ ඉල්ලුම් ශ්‍රිතය හොයා ගන්නවා. ඒ ඉල්ලුම් ශ්‍රිතය සමාන කරනවා සැපයුම් ශ්‍රිතයට. ඕක තමයි ඉස්සරලාම කරන්නේ. මේ මගින් අපි දෙවනුව සමතුලිත මිල හොයා ගන්නවා. තුන්වෙනුව සමතුලිත ප්‍රමාණය හොයා ගන්නවා. ඔන්න හොඳට තේරුම් ගන්න මේ ගණන් හම්බෙන ස්ථානය අපි ඉස්සෙල්ලම ඉල්ලුම් ශ්‍රිතයයි සැපයුම් ශ්‍රිතයයි අරගෙන මේ දෙක එකිනෙකාට සමාන කරලා සමතුලිත මිල හෙවත් P වල අගය හොයා ගන්නවා. ඊළඟට ඒ හොයාගත්ත P වල අගය අපිට අවශ්‍ය විදිහට එක්ක ඉල්ලුම් ශ්‍රිතය නැත්නම් සැපයුම් ශ්‍රිතය ආදේශ කරලා සමතුලිත ප්‍රමාණය හොයා ගන්නවා. මේ බලන්න මම උදාහරණයක් කියන්නම්. එක්තරා භාණ්ඩයක් සඳහා ඉල්ලුම් ශ්‍රිතය මෙන්න ළමයි ඉල්ලුම් ශ්‍රිතය දීලා තියෙනවා මෙතන QD සමානයි 70 ඍණ 2p කියලා. ඒ වගේම සැපයුම් ශ්‍රිතය දීලා තියෙනවා මොකක්ද QS සමානයි 4p ඍණ 50 කියලා. එතකොට අපි මේ යටතේ කරන්නේ මොකක්ද? ඉස්සල්ලාම ඉල්ලුම් හා සැපයුම් ශ්‍රිතයන් සමාන කරනවා. අපි කියනවා සමතුලිත අවස්ථාවේ මොකද වෙන්නේ ළමයි? QD සමානයි QS. එහෙම නැත්නම් කියනවා 70 ඍණ 2p සමානයි 4p ඍණ 50 කියලා. මේ ඍණ 50 මෙහාට ගෙනාපුවාම ධන 50ක් වෙනවා. ඍණ 50යි ධන 70යි ධන 120ක් වෙනවා. සමාන වෙනවා. මේ ඍණ 2p මෙහාට ගියාම ධන 2p වෙනවා. 2p ධන 4p සමානයි 6p වෙනවා. එහෙනම් 120 සමානයි 6p නම් p සමානයි 120 බෙදීම 6 සමානයි රුපියල් 20යි. ඔන්න අපි ඉස්සරළම ඉල්ලුම් හා සැපයුම් ශ්‍රිතයන් සමාන කළා. ඊළඟට සමතුලිත මිල හොයාගත්තා. ඊළඟට කරන්නේ සමතුලිත මිල සමානයි 20 කියන අගය අපි එක්ක ඉල්ලුම් ශ්‍රිතේ නැත්නම් සැපයුම් ශ්‍රිතේ ආදේශ කරනවා. මම මෙතෙන්දී QD මගින් ගන්නම්කෝ. සැප ඉල්ලුම් ශ්‍රිතේ මගින් මම කියනවා QD සමානයි මොකද කරන්නේ 20 ආදේශ කරනවා මිල වෙනුවට. මේ තියෙන QD සමානයි 70 ඍණ 2 වැඩි කිරීම 20 සමානයි 70න් 40ක් ගියාම කීයද 30යි. සමතුලිත ප්‍රමාණය ඒකක 30ක් වෙනවා. තවලා මේක අනිවාර්ය නෑ. QS මේක ආදේශ කරන්නත් පුළුවන් එයාගේ කැමැත්තට. මේ බලන්න ළමයි එතකොට වෙන්නේ මොකක්ද? QS සමානයි මෙතන කියලා තියෙනවානේ 4p ඍණ 50 කියලා. එතකොට 20 4ක් කීයද ළමයෝ 80යි ඍණ 50 සමානයි ඒත් 30යි. මේ දෙකටම දාන්න ඕනේ එකකින්. මෙන්න පූර්ණ තරඟකාරී වෙළඳපොළක සමතුලිත අවස්ථාව හොයන විදිහ ගණිතමය ආකාරයට. දෙවනුව සංඛ්‍යාත්මක ආකාරයට කරනවා කියන්නේ අපි ඉස්සෙල්ලම ගන්නවා ඉල්ලුම් ලේඛනය. ඒකේ තියෙනවා මෙහෙම මිල තියෙනවා ඉල්ලුම තියෙනවා. මෙහෙම අගයන් තියෙනවා. ඊළඟට ගන්නවා සැපයුම් ලේඛනය. ඒකෙත් තියෙනවා මිල සැපයුම. මෙහෙම අගයන් තියෙනවා. අපි බලනවා එකම මිලකදී මොකක් හරි මේ මිලයි එකම මිලක් වෙන්න ඕනේ. හැබැයි මොන එකම මිලේදීද ඉල්ලුමයි සැපයුමයි සමාන වෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ මම මේවට ඉලක්කම් දාන්නම්කෝ සංඛ්‍යාත්මක ආකාරයට. මිල ඇවිල්ලා තියෙනවා කියලා හිතන්නකෝ ළමයෝ මෙහෙම. මේ බලන්න මම උදාහරණයක් පෙන්නන්නම්. මිල ඇවිත් තියෙනවා කියලා හිතන්නකෝ මෙහෙම ළමයි. 17
18 19 20 21 22 23 ඔන්න මිල ඉල්ලුම් පැත්තේ 36 34 32 30 28 26 24 හරිද අපි එනවා සැපයුම් ලේඛනයේට සැපයුම් ලේඛනෙත් අර වගේම රුපියල් 17 18 19 20 21 22 23 කියන මිල මට්ටම් හොයා ගන්නවා සැපයුම ඇවිල්ලා තියෙනවා 18 22 26 30 34 38 42 ඔන්න විවිධ මිල ගණන් යටතේ ඉල්ලුම් කරන ප්‍රමාණය ඉල්ලුම් ලේඛනයයි විවිධ මිල ගණන් යටතේ සපයන ප්‍රමාණය සැපයුම් ලේඛනයයි බලන්න මේ දෙකේම පොදු තත්ත්වයක් තියෙනවා මිල රුපියල් 20 දී ඉල්ලුම 30යි මිල රුපියල් 20 දී සැපයුම 30යි ඒ කියන්නේ මොකක්ද ඉල්ලුම සමානයි සැපයුම කවර මිල යටතේද රුපියල් 20 යටතේ P සමානයි 20යි කවර ඉල්ලුම හෝ සැපයුම හේවත් ප්‍රමාණය යටතේද 30යි මෙන්න සමතුලිත මිල මෙන්න සමතුලිත ප්‍රමාණය මෙතෙන්දි මොකක්ද අපි කළේ ඉල්ලුම් හා සැපයුම් ලේඛන එකම මිල පරාසයක් යටතේ අරගෙන මොන ඒකක මිලේදීද ඉල්ලුමයි සැපයුමයි සමාන වෙන්නේ කියලා බැලුවා මේ ටික තේරුම් ගන්න අපි මුලින්ම කතා කළේ ශ්‍රිතයන් යටතේ ගණිතමය ක්‍රමයේ ශ්‍රිතය භාවිතා කළා ඉල්ලුම් ශ්‍රිතයයි සැපයුම් ශ්‍රිතයයි එකිනෙකාට සමාන කරලා විසඳුවා ළමයි විසඳලා සමතුලිත මිල P හොයාගත්තා ඊළඟට ඒ හොයාගත්ත P ඔබට ඕන විදිහට එක්ක ඉල්ලුම් ශ්‍රිතයේ නැත්නම් සැපයුම් ශ්‍රිතය ආදේශ කරලා සමතුලිත ප්‍රමාණය හොයාගත්තා මෙතෙන්දි කලේ මොකක්ද සංඛ්‍යාත්මක ක්‍රමේදී අපි ඉල්ලුම් හා සැපයුම් ලේඛන එකට ගන්නවා එකම මිල ගණන් යටතේ මොන මිලේදීද මොන ඒකක මිලේදීද ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි සමාන වෙන්නේ ඒ මිල සමතුලිත මිල කියලා ගන්නවා ඒ ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය කියලා ගන්න. එහෙනම් තුන්වෙනි අවස්ථාව තමයි ප්‍රස්ථාරිකව අහගන්න හොඳට. මෙතෙන්දි කරන්නේ අපි ප්‍රමාණය ඒකක මිල එකම ඛණ්ඩාංක තලයක ඉල්ලුම් රේඛාව අඳිනවා කැපිටල් D මගින් සැපයුම් රේඛාව අඳිනවා කැපිටල් S මගින් අපි බලනවා මෙතන දැන් ළමයි සමතුලිත අවස්ථාවේ ඉල්ලුමයි සැපයුමයි සමාන වෙනවා නම් මොකක්ද වෙන්න ඕන මේ රේඛාවන් දෙක එකිනෙක ඡේදනය වෙන්න ඕන මේ රේඛාවන් එකිනෙක ඡේදනය වන මිල සමතුලිත මිල වශයෙන් තෝරගන්නවා මෙම රේඛාවන් එකිනෙක ඡේදනය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය වශයෙන් තෝරගන්න. මෙන්න එතකොට අපි සමතුලිත පූර්ණ තරගකාරී වෙළඳපළක සමතුලිත මිල හා ප්‍රමාණය හෙවත් සමතුලිතතාව ගණනය කරන ආකාරය කොහොමද ගණිතමය වශයෙන් පුළුවන් සංඛ්‍යාත්මක වශයෙන් පුළුවන් ප්‍රස්ථාරිකව පුළුවන් ඔන්න ඔය ටික හොඳටම තේරුම් ගන්න. එතකොට ඔය ටික තමයි අපිට හුඟක් දුරට වැදගත් වෙන්නේ ගණිත ගැටළු වලදී නැත්නම් අභ්‍යාස වලදී. ඉතින් මෙතෙන්දී ප්‍රශ්න අහන ස්ථාන ගැන පොඩ්ඩක් මතක් කරනවා නම් හලියන්න යන්න එපා. ඕක දන්නවා නම් හොඳටම ඇති ළමයෝ. අපෙන් ගැටළු එන්න පුළුවන් ස්ථාන ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. මොකද අර පළවෙනි කුප්පියෙන් පස්සේ ළමයි කීප දෙනෙක් මට කිව්වා ඕගොල්ලන්ගේත් කමෙන්ට්ස් මට එවන්න. මම එතකොට ඒවත් එක කව වෙන්න ඉදිරි කුප්පි ඉදිරිපත් කරන්න.
ළමයි කීප දෙනෙක් මට මොකද මං කිව්වනේ ඔයගොල්ලෝ මේක බලලා නිකන් කුප්පිය බලලා අයින් වෙන්න එපා. මේ ගැන හොඳ නම් subscribe කරන්න, comment කරන්න, හොඳ නම් likes කරන්න. ඒවා කරන අතර මට මේ comments මගින් වෙන්න ඕන වෙනස්කම් පොඩ්ඩක් දරන්න. මොකද මේක මම ඕගොල්ලන්ගේ යහපතට කරන පොඩි වෑයමක්. ගොඩාක් දරුවෝ ඉකෝන් සම්බන්ධයෙන් අසරණ වෙලා යම් ගැටලු වලට මුහුණ පාලා ඉන්නවා. පොදුවේ අපි කොච්චර කිව්වත් ලංකාවෙම ඉන්න ඇග්‍රිකල්චර් ළමයි හරි අසරණයි. එහෙම පොඩි ගැටලුවක් තියෙනවා. මොකද විශාල සම්පත් විශාල ධනයක් වැය කරලා නොයේකුත් ක්‍රම වලින් ඉගෙන ගන්න පුළුවන් දරුවෝ නෙවෙයි අපි ළඟ ඉන්නේ. ඉතින් ඒ වගේ දරුවන්ට සමහර ළමයි ඉගෙන ගන්න හරි ආසයි ක්ලාස් එකක් නැහැ, හොඳ ගුරුවරයෙක් නැහැ. ඒ නිසා අසරණ වෙච්ච ළමයි ගොඩාක් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් අතරමඟදී විෂයන් මාරු කරලා මේ පවතින තත්ත්වයට ක්ලාස් එකකට ය아가න්න බැරුව, හොඳ සර් කෙනෙක්ගේ උපදෙස් පිටක් ලබා ගන්න බැරුව අමාරු වෙච්ච ළමයි ගොඩක් ඇති. අන්න ඒ ළමයින්ගේ පැත්තෙන් පිටුවහලක් වෙන්නයි මම මේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව මේක ඇත්තටම මට ගොඩක් මේ සැඟවුණු වාණිජ්‍ය පරමාර්ථ නැහැ. මොකද මම තව අවුරුදු 25ක් 30ක් මේ ශාස්ත්‍රීය වැඩ කරගෙන එහෙම අනාගතය සඳහා පාරිභෝගිකයෝ අල්ලගන්න මට ලොකු එහෙම ආයෝජනයන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම හිතුවා කල්පනා කළා අවුරුදු 30කට ආසන්න කාලයක් මම මේ වැඩේ කරලා යමක් ඇත්තටම මේකෙන් මම හොයාගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ දැන් ඉන්න දරුවන්ටවත් යම් ආකාරයකට සේවයක් කරන්න ඕන කියලා හිතාගෙන තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. එහෙම නැත්නම් මේ කැපී පෙනෙන්න ඉස්මතු වෙන්න මට එහෙම අවශ්‍යතාවයක් නෑ දැන් තියෙන මට්ටම හෝ තත්වයේ එක්ක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේදී යම් දරුවෙක් මොකක් හරි මේකෙන් දෙයක් අල්ලගත්තා නම් අඩුම ගානේ ඉකෝන් අතහැරලා හිටපු එකෙක් හරි ආපහු නෑ මේ මිනිහා කියන එක ඇත්ත ඉකෝන් ටික පාඩම් කරලා ගොඩ දාගන්න ඇත්තට මේක පුළුවන් නේ. දැන් මම ගිය කුප්පියෙන් පෙන්නුම් කළා ඔයගොල්ලන්ට ඔය මහ ලොකු උපයෝගීතාව මේ නිෂ්පාදන සාධකවල ඇති දෙයක් නෑ කියලා. දැන් මේ කුප්පියෙන් මම පෙන්නුම් කළා ඉල්ලුම සැපයීම සමතුලිත මිල හා විශේෂයෙන්ම මේ සම්බන්ධ ගණනය කිරීම ගැන. ඉතින් ඔය ටිකෙන් තමයි ප්‍රශ්නේ. ඉතින් ඊළඟට තව කුප්පියකින් මම කියලා දෙන්න ඕගොල්ලන්ට ඔය පිරිවැය න්‍යාය ගැන. ඊළඟ කුප්පියකින් මම කියලා දෙන්න නිෂ්පාදන ආර්ථික විද්‍යාව. අඩුම ගානේ කුප්පි 4ක්වත් කළාට පස්සේ මට ඕගොල්ලෝ ඉකෝන් අතහැරපු කට්ටිය ආපහු මේ වැඩේට බස්ස ගන්න පුළුවන්. ඒක මම හිතනවා මට ලොකු දෙයක්. ඔයගොල්ලෝ මොනවා හරි හොඳ ප්‍රතිඵලයකට මේක පිටුහලා කරමු. මොකද ළමයෙකුගේ එක ලකුණක් පවා වැදගත් වෙනවනේ විශ්වවිද්‍යාලේ යනවද නැද්ද කියන එකට. ඉතින් ඒ නිසා මම ආයෙත් මේ ගැන කියනවා නම් අපෙන් ප්‍රශ්න අහන ස්ථාන කීපයක් තියෙනවා. එකක් තමයි ඉල්ලුම වේවා සැපයීම වේවා මේ කෙරේ බලපාන සාධක. ඉල්ලුම කෙරේ බලපාන සාධක මොනවද? යම් භාණ්ඩයක සැපයීම කෙරේ බලපාන සාධක මොනවද? දැන් මේ සාධක ලයිස්තුවක වෙනම කතා කරන්න උදාහරණයක් ඉල්ලුම යටතේ බලපාන සාධක සලකන භාණ්ඩයේ මිල වෙනත් භාණ්ඩවල මිල පාරිභෝගික ආදායම් පාරිභෝගික රුචිය අනාගත මිල අපේක්ෂාවන් එහෙම නැත්නම් දේශගුණික තත්ත්වය දේශපාලන ස්ථාවරත්වය රාජ්‍ය ප්‍රතිපත්ති වෙළඳ ප්‍රචාරණය නේද සමාජ සංස්කෘතික තරාතිරම ඔය වගේ දේවල් සැපයීම කෙරේ බලපාන සාධකත් ඔබට මතක ඇති අපි ලයිස්තුගත කළා. සලකන භාණ්ඩවල මිල එහෙම නැත්නම් වෙනත් භාණ්ඩවල මිල නිෂ්පාදන සාධකයන්ගේ මිල යොදා ගන්න තාක්ෂණය එහෙම නැත්නම් රාජ්‍ය බදු හා සහනාධාර සැපයීම් කරුවන්ගේ සංඛ්‍යාව දේශපාලන ස්ථාවරත්වය විකල්ප නිෂ්පාදනවල මිල නිෂ්පාදන සාධකවල මිල ගණන් එහෙම නැත්නම් වැඩ වර්ජන දේශගුණ සාධක ආදී ඊළඟට අපි කතා කළා භාණ්ඩයක ඉල්ලුම කෙරේ බලපාන සාධක ලයිස්තුවයි සැපයීම කෙරේ බලපාන සාධක ලයිස්තුවයි ගැන අවබෝධයක් ලබා ගත්තට පස්සේ ඔබට පුළුවන් වෙන්න ඕන දී ඇති දත්ත මත එක්ක ඉල්ලුම් ලේඛනයක් ගොඩනගන්න. නැත්නම් ඉල්ලුම් ලේඛනය ඒ වගේම සැපයීම් ලේඛනය ගැන පොඩි අවබෝධයක් තියාගන්න පුළුවන්. එතකොට ඉල්ලුම් ලේඛනයක් හෝ සැපයීම් ලේඛනයක් ගොඩනගුවා කියලා අපි කියන්නේ මේකයි. අපිට ලැබෙනවා කිසියම් ඉල්ලුම් ශ්‍රිතයක්. හිතන්නකෝ මෙහෙම යම් සලකා බලන භාණ්ඩයක් සඳහා ඉල්ලුම් ශ්‍රිතය QD සමානයි අපි කියමු 100 ඍණ 5යි PXV. මේ සඳහා භාණ්ඩවල මිල රුපියල් 10 හා 50 අතර ඉල්ලුම් ලේඛනයක් ගොඩනගන්න කියනවා මිල රුපියල් 10න් 10ට වන විදිහට. මම ඉතින් කරන වැඩි මෙතන භාණ්ඩවල ඒකක මිල දාගන්නවා
10 20 30 40 50 කියලා. මෙතනින් මම හොයන්න ඕන ඉල්ලුම. මෙන්න බලන්න ඉල්ලුම් ලේඛනයක් ගොඩනගන ආකාරය මේ අභ්‍යාසයි කියලා දෙන්නේ. මිල රුපියල් 10ද ඉල්ලුම හොයන්න p සමානයි 10යි කියන එක මෙතනට ආදේශ කරනවා. 10 වරක් 5 50යි. 100න් 50ක් ගියාම ඉල්ලුම 50යි. මිල 20ද 20 වරක් 5 100යි. 100න් 100ක් ගියාම බිඳුවයි. ඊළඟට ඉල්ලුමට ලැබෙන ඍණාගයයි. හරිද? ඔන්න ඔය විදිහට මට ඉල්ලුම් ලේඛනයක් ගොඩනගන්න පුළුවන්. ඊළඟට මගෙන් අහන්න පුළුවන් මේ ඉල්ලුම් ලේඛනය ප්‍රස්තාරිකව ඉදිරිපත් කරන්න. මම මේ විදිහටම මෙතනට ඉල්ලුම් ප්‍රමාණය දානවා. මෙතනට ඒකක මිල දාලා 10ෙදි 50යි 20ෙදි 10ෙදි 50යි 20ෙදි බිඳුවයි ආදී වශයෙන් රේඛාවක් ඇඳගන්න. ඕක තමයි ලැබෙන්න පුළුවන් දෙවෙනි අවස්ථාව. ඔය වගේම සැපයුම් ලේඛනය මගින් නැත්නම් සැපයුම් ශ්‍රිතය මගින් සැපයුම් ලේඛනයක් හා සැපයුම් වක්‍රයක් නිර්මාණය කරන්න දෙන්න පුළුවන්. මට එතෙන්දි ලබා දෙනවා සලකා බලන භාණ්ඩය සඳහා සැපයුම් ශ්‍රිතය. අපිට කියනවා එක්තරා භාණ්ඩයක සැපයුම් ශ්‍රිතය QS සමානයි 30 ධන 4යි px. මෙන්න සැපයුම් ශ්‍රිතය. මේකට අදාළ සැපයුම් ලේඛනය ගොඩනගන්න කියනවා. භාණ්ඩවල මිල රුපියල් 10 ඉඳලා අර වගේම 50 දක්වා 10න් 10. මම ඉතින් ඒකක මිල සටහන් කරගන්නවා මෙතන. කීයද? රුපියල් 10 20 30 40 50. සැපයීම සඳහා මම ඉතින් මේ මිල සමානයි 10යි කියන එක මේ ශ්‍රිතයට ආදේශ කරනවා. 10 වරක් 4 40යි. 40යි 30යි 70යි. 20 වරක් 4 80යි. 80යි 30යි 110යි. 30 වරක් 4 130යි. 30 වරක් 4 120යි. 120යි 30යි 150යි. 150යි. 4 වරක් 40 4ක් 160යි 30යි 190යි. 50 4ක් 200යි 30යි 230යි. මෙන්න මම සැපයුම් ශ්‍රිතය මගින් සැපයුම් ලේඛනය ගොඩනගවුවා. ඊළඟට මට ඕක ප්‍රස්ථාරයක් මගින් දක්වන්න පුළුවන්. මෙතන QS සැපයුම් ප්‍රමාණය, මෙතන PX ඒකක මිල. එතකොට මිල රුපියල් 10 ඉඳලා 50 දක්වා 10 20 30 40 50 කියලා ගත්ත සැපයුම් ප්‍රමාණය. ඉතින් මෙතන මට ගත්ත හැකි ඒක 230 දක්වා යනවා. ඔහොම ගිහිල්ලා ඉතින් රුපියල් 10ෙදි 70යි 20ෙදි 110යි එක ගා ඉතින් ප්‍රස්ථාරයෙන් දැහැකි. තේරුණාද? ඔන්න ඉල්ලුම් ලේඛනය නිර්මාණය කිරීම, සැපයුම් ලේඛනය නිර්මාණය කිරීම, ඉල්ලුම් රේඛාව නිර්මාණය කිරීම, සැපයුම් රේඛාව නිර්මාණය කිරීම මොකක් මගින්ද? සැපයුම් ශ්‍රිතේ මගින්. එක දෙයක් මම කියනවා මෙතන පටල ගන්න එපා. අපේ මට්ටමට මම බලාපොරොත්තු වෙන්නේ නෑ ළමයි සැපයුම් ලේඛනයක් දීලා. මම දැන් මෙතන කිව්වේ මේක තේරුම් ගන්න. මම මෙතන ඕගොල්ලන්ට කියලා දුන්නේ සැපයුම් හෝ ඉල්ලුම් ශ්‍රිතය දීලා. මේක දුන්නා. දීලා අපට ඉල්ලුම් හෝ සැපයුම් ලේඛනය හදන්න කිව්වා. හදලා පෙන්නන්නේ. ඉල්ලුම් හෝ සැපයුම් ශ්‍රිතය දීලා අපට ඉල්ලුම් හෝ සැපයුම් වක්‍රය නැත්නම් රේඛාව හදන්න කිව්වා. ওই ටික දෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඕගොල්ලන්ගෙන් ඉල්ලුම් හෝ සැපයුම් ලේඛනය දීලා මේකෙන් ශ්‍රිතයක් ලබා ගන්නවත්, ඉල්ලුම් හෝ සැපයුම් වක්‍රයක් දීලා මේකෙන් ශ්‍රිතයක් ලබා ගන්නවත්. එහෙම මං අදහස් කරන්නේ නැහැ. ඉතින් ඔය ෆිසික්ස් එහෙම කරලා ආපු අය ඉන්නවනම්, ගණිතයට දක්ෂ අය ඉන්නවනම් මේ ලේඛනයක් මගින් ශ්‍රිතයක් ගන්න try කරලා බලන්න. ඒවා අමතර දේවල්. මේ වැඩේ ඉවර වුණාට පස්සේ අනික් දරුවෝ එහෙම නිකන් වැඩි දඟලන්න අවශ්‍ය නැහැ. මම කිව්ව ටික දැනගත්තා නම් ඇති. මොකක්ද ළමයි? ඉල්ලුම් හෝ සැපයුම් ශ්‍රිතයක් දුන්නා නම් ඒකෙන් කොහොමද ඉල්ලුම් හෝ සැපයුම් ලේඛනය ලබා ගන්නෙ? ඉල්ලුම් හෝ සැපයුම් ශ්‍රිතයක් දුන්නා නම් ඒකෙන් කොහොමද ඉල්ලුම් හෝ සැපයුම් වක්‍රය ලබා ගන්නෙ? ওই ටික මම දැන් කියලා දුන්නා. ඔය අභ්‍යාස ලැබිය හැකි ස්ථාන.
ඊළඟ අවස්ථාව තමයි ඉල්ලුම් හෝ සැපයුම් නම්‍යතාව ගණනය කිරීම. ඉල්ලුම් හෝ සැපයුම් නම්‍යතාව ගණනය කිරීම. ඔතනින් අභ්‍යාස ලැබෙන්න පුළුවන්. එතකොට අපි මතක තියාගන්න සමීකරණය මේකයි. මේක ඉල්ලුම වේවා සැපයුම වේවා නම්‍යතාව සමාන වෙනවා. සලකන භාණ්ඩයේ මිල ඒ අවස්ථාවේ ඉල්ලුම් හෝ සැපයුම් ප්‍රමාණය වැඩි කිරීම ඉල්ලුමේ හෝ සැපයුමේ වූ වෙනස බෙදීම ඒකක මිලේ වූ වෙනස. මෙන්න මේ සමීකරණය මගින් ඔබට පහසුවෙන්ම ඉල්ලුම් හෝ සැපයුම් නම්‍යතාව ගණනය කරන්න පුළුවන්. P කියලා ගන්න යම් මිලක්. Q කියලා ගන්න ඒ මිල අපෙන් කියනවානේ රුපියල් 100 දී මිල ඉල්ලුම් නම්‍යතාව නැත්නම් රුපියල් 100 දී මිල සැපයුම් නම්‍යතාව ගණනය කරන්න කියලා. ඒ දී ඇති මිල තමයි P කියලා ගන්න. Q කියලා ගන්න ඒ මිලේදී ඉල්ලුම් හෝ සැපයුම් ප්‍රමාණය. ඩෙල්ටා Q මගින් දක්වන්නේ ඉල්ලුම හෝ සැපයුමේ වූ වෙනස. ඩෙල්ටා P මගින් දක්වන්නේ මිලේ වූ වෙනස. ඕක තමයි ඊළඟට ලැබෙන්න පුළුවන් අභ්‍යාස වර්ගය. මේකට අගයන් ආදේශ කරලා ගන්නයි තියෙන්නේ. තවත් ඕනනම් අහන්න පුළුවන් මේ ලැබෙන අගය මත මේක නම්‍යද අනම්‍යද පූර්ණ නම්‍යද පූර්ණ අනම්‍යද ඒකීය නම්‍යද කියලා. ඒක ඕනම සටහනක තියෙන. ඊළඟට තමයි අපට ලැබෙන්නේ ඔය සමතුලිතතාව සම්බන්ධ අභ්‍යාස. පූර්ණ තරගකාරී වෙළඳපොළක් ගැන අභ්‍යාස ලැබෙන්නේ ඊට කමතරව අහන්න පුළුවන් ඒකත් මම කියලා ඉන්න විවිධ වෙළඳපොළවල් වල ලක්ෂණ සංසන්දනාත්මකව දැනගන්න ඕන. දැන් මම ප්‍රශ්න අහන ටික ආයෙත් මතු කරලා දුන්නොත් ඕගොල්ලන්ට අපෙන් අහන්න පුළුවන් ඉස්සරළම ඉල්ලුම හෝ සැපයුම කෙරේ බලපාන සාධක මේවා අහන්න පුළුවන් ප්‍රශ්න අහන්න. දෙවෙනි එක තමයි ඉල්ලුම් නැත්තම් සැපයුම් ශ්‍රිතය ලබා දෙනවා ළමයෝ. ශ්‍රිතය දීලා අපට කරන්නලු මේ ශ්‍රිතය මගින් ඉල්ලුම් හෝ සැපයුම් ලේඛනය ලබා ගන්න ඕන. ඒක මං කියලා දුන්නා. එහෙම නැත්තම් මේ ශ්‍රිතය මගින් ඉල්ලුම් හෝ සැපයුම් වක්‍රය ලබා ගන්න ඕන. ඔන්න දෙවෙනි අභ්‍යාස වර්ගය. මේක මං කියලා දුන්නා. තුන්වෙනි අභ්‍යාස වර්ගය ඉල්ලුම් නැත්තම් සැපයුම් නම්‍යතාව ගණනය කිරීම. මේකට අදාළ පොදු සමීකරණය මම ඉදිරිපත් කළා. නම්‍යතාව සමානයි P බෙදීම Q වැඩි කිරීම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. ඔන්න තුන්වෙනි එක. හතරවෙනි අභ්‍යාසයේ මම ඔබට ඉදිරිපත් කරනවා මේ නම්‍යතා අගය මත නම්‍යතා ආකාරය හඳුනා ගන්න. මේක පූර්ණ නම්‍යද ඒකීය නම්‍යද ශුන්‍ය නම්‍යද අනම්‍යද ආදී වශයෙන් නම්‍යතා අගය මත නම්‍යතා ආකාරය හඳුනා ගැනීම පිළිබඳව ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ වගේ ගැටලුවක් ආවොත් හදන ආකාරය ගැන අපි දැනගන්න ඕන. පස්වෙනි ගැටලු වර්ගය තමයි මේ වෙළඳපොළ ලක්ෂණ. මේක සංසන්දනාත්මකව අපි දැනගන්න ඕන. අපෙන් අහන්න පුළුවන් පූර්ණ තරගකාරී වෙළඳපොළක ලක්ෂණ, ඒකාධිකාරී වෙළඳපොළක ලක්ෂණ ආදී වශයෙන්. හයවෙනි හා වැදගත්ම ගැටලු වර්ගය තමයි ළමයෝ පූර්ණ තරගකාරී වෙළඳපොළ සමතුලිතතාව. ඕක විසඳන ආකාර තුනක් ගැන අපි කතා කළා. ඔබට මතක ඇති. පළවෙනි ආකාරය තමයි අපි කතා කරපු සංඛ්‍යාත්මක ක්‍රමය. ඒ යටතේ වෙන මුකුත් නෙවෙයි අපි කළේ QD ශ්‍රිතය QSට සමාන කරලා ඒ මගින් සමතුලිත මිල හොයාගෙන සමතුලිත මිල QD හෝ QS වල ආදේශ කරලා ප්‍රමාණය හොයාගත්තා.
ඔකට අපි කිව්වේ ඔකට කිව්වේ ගණිතමය ආකාරය කියලා නේ. ඔකට කිව්වේ මොකක්ද ආපු නම මට මතක නැහැ. මං හිතන්නේ ගණිතමය ආකාරය. සංඛ්‍යාත්මක නෙමෙයි ගණිතමය ආකාරයයි මේ තියෙන්නේ. දෙවෙනි එක තමයි සංඛ්‍යාත්මක ක්‍රමය. මේ යටතේ අපි කලේ ඒකක මිල ගන්නවා අරගෙන මං කිව්ව විදිහට ඉල්ලුම් ලේඛනය මෙතනම සැපයුම් ලේඛනය හදනවා. මිල ඉල්ලුම් සැපයුම් ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය එකිනෙකාට සමාන වන අවස්ථාව සමතුලිත ප්‍රමාණයයි. ඒ අවස්ථාවේ මිල සමතුලිත මිලයි. තුන්වෙනි එක තමයි ළමයෝ ප්‍රස්ථාරික හේවත් ජ්‍යාමිතික ක්‍රමය. මේ යටතේ අපි කරන්නේ මේ ඉල්ලුම් ලේඛනයේ තියෙන අගයන් පාවිච්චි කරලා අඳිනවා මොකක්ද? ඉල්ලුම් රේඛාව, සැපයුම් රේඛාව. මේවා එකිනෙක සමාන වන අවස්ථාව සමතුලිත මිල වශයෙන් ඒ ප්‍රමාණය සමතුලිත ප්‍රමාණයේ වශයෙන් ගන්නවා. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම අපිට ඔය ඉල්ලුම සැපයුම හා සමතුලිත වෙළඳපොළ තත්ත්වයේ පිළිබඳව දැනගන්න ඕනෑ කරන්නේ. එතකොට අපි එහෙනම් ওই ටික පොඩ්ඩක් මම හිතන්නේ අභ්‍යාසයක් දෙහිකුත් මම මෙතන කරලම පෙන්නවුවා. ඒ නිසා ඕගොල්ලෝ ওই ටික පොඩ්ඩක් ආපහු බ්‍රෂ් කරගත්තාම ඇති. එහෙනම් මේක ඉවර වෙලා ලෑස්ති වෙන්න ඊළඟට ප්‍රොඩක්ෂන් ඉකොනොමික්ස් යටතේ පිරිවැය න්‍යාය යටතේ මුළු පිරිවැය, සාමාන්‍ය පිරිවැය, ආන්තික පිරිවැය, කෙටි කාලීන තත්ත්වය, දීර්ඝ කාලීන තත්ත්වය, විචල්්‍ය පිරිවැය, ස්ථාවර පිරිවැය, පිරිවැය සමතුලිතතාව, පිරිවැය වක්‍ර ආදීට ලෑස්ති වෙන්න. එහෙනම් අපේ කුප්පිය ගැන මට කියන්න තියෙන්නේ ඔච්චරයි. මේ ගැන ඔබගේ අදහස් මට කියන්න. ඉදිරියේ තව කුප්පි කීපයක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් හොඳට පාඩම් කරගෙන විභාගයට ලෑස්ති වෙන්න සියලු දෙනාටම හොඳ ප්‍රතිඵලයක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයුබෝවන්. ඔබේ ජීවිතයම ගොඩනගන කෘෂි විද්‍යා ගුරුවරයා සුදත් වික්‍රමරත්න.